අපි ගිය සතියේ කතා කරා මතකයි ඔයගොල්ලන්ට මතකයි මම ඉවර කරා chapter 9 and 10 කියලා අර පොතක පරිච්ඡේද දෙක ගෝලීය මූල්‍ය අර්බුදය සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවය chapter 9 එක chapter 10 එක ගෝලීය මූල්‍ය අර්බුදය අපි ඒක දීර්ඝව සවිස්තරාත්මකව කතා කරා. ඔයගොල්ලන්ට මතක ඇති අපි සාකච්ඡා කරා. අපි ඒක ඉවර කළා සාකච්ඡා කළා. දැන් අපිට තියෙනවා ඒකේ ලංකාවට වෙච්ච බලපෑම. ගෝලීය මූල්‍ය අර්බුදය ලංකාවට වෙච්ච බලපෑම සහ මම ඔයගොල්ලන්ට මතක ඇති මම පොරොන්දුනා COVID-19 සිටුේෂන් එක ලංකාවට කොහොමද බලපෑවේ කියලා බලපාන්නේ කියන එක පිළිබඳව අපි වෙනම සාකච්ඡාවක් කරන්න. මම ඒ ගැන විශේෂ පණිවිඩයක් අද ඔයගොල්ලන්ට දෙන්නම්. ඒකත් අපි කතා කරන්න ඕන. ඊට කලින් මම කැමති මෙන්න මේ විශේෂ පණිවිඩ කීපයක් තියෙන ඔයගොල්ලන්ට දෙන්න. එක හෙට තියෙන රිවිෂන් ක්ලාස් එක. ඔයගොල්ලන්ට කැමති නම් රිවිෂන් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. දැන්ටම ළමයි මම හිතන්නේ එන්රෝල් වෙලා ඉන්න රිවිෂන් ක්ලාස් එකට. ඒකට මම කලින් සතියේලත් කිව්වා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මම කතා කරන එක ඇහෙනවා ඇති. මම හිතන්නේ මම ඇහෙනව නේද? මාව ඇහෙනවනේ? මම කතා කරන එක ඇහෙනවද? මට රික්මන්ට් කරගෙන යන්න පුළුවන්. දැන් ක්ලාස් එක අතේ ජොයින්. yes okay right හරි. මම කියන්න හදන්නේ ඕගොල්ලන්ට මම කිව්වා සෙන්ට්‍රල් බැංක් මහ බැංකු වාර්ෂික වාර්තාවන් කියවන්න කියලා රිෆර් කරන්න කියලා මේ විෂයට අදාළව. අපේ ඒකේ chapter එක තමයි chapter 8 සෙන්ට්‍රල් බැංක් කියන්නේ මහ බැංකු වාර්ෂික වාර්තාවේ පරිච්ඡේද 8 තමයි අපේ විෂයට අදාළ. සහ survey of financial විෂයට අදාළ අනිත් ඒවාට අදාළ නැති නෑ. නමුත් ඍජුවම chapter 8 එකේ තියෙන්නේ මේ විෂයට අදාළ තොරතුරු. ඒ නිසා මම අද ඔයගොල්ලන්ට කියනවා දැන් අලුත් 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ 2019 වාර්තාවේ විශේෂ සටහන් තුනක් ගැන මම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරනවා. මම හිත රිවිෂන් එකෙත් ඒ පණිවිඩය දෙනවා. ඔයගොල්ලෝ මේක සටහන් කරගන්න 2019 මහ බැංකු වාර්ෂික වාර්තාවේ විශේෂ සටහන් තුනක් ගැන මම ඔයගොල්ලන්ට දැනුවත් කරනවා. මේක ලියාගන්න විශේෂ සටහන දෙක. ඒකේ කතා කරන්නේ COVID-19 සහ ශ්‍රී ලංකාව. අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම කියලා මාතෘකාව යටතේ කතා කරනවා. ඒක මම මෙහි ඔෆිස් එකට බාර දුන්නා. ඕගලන්ට ලබන සති සාකච්ඡා කරන්න එවන්න කියලා ඒක. next week එකේත් අපි මේ ක්ලාස් එකේ ඩිස්කෂන් එක කරනවා. ඒකට ඒ පාඩම කතා කරන්න එවන්න කියලා. ඒකම මම කතා කරනවා ගෝලීය මූල්‍ය අර්බුදය ලංකාවට බලපෑවේ කොහොමද කියන කොටසත් ඒ ලබන සතියේම කතා කරලා අපි ලබන සතියෙන් ක්ලාස් එක ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. next Saturday ඒක පළවෙනිම කියන්න ඕන. දෙවෙනි එක ඔය 2019 වාර්ෂික වාර්තාවෙම තව විශේෂ සටහන් දෙකක් තියෙනවා. විශේෂ සටහන් 12 සහ 13. ඒ දෙක නම් මම ඕගලන්ට දෙන්න කියලා මෙහින් තාම කිව්වේ නැහැ. නමුත් මට කියන්න පුළුවන් ඒ දෙකත් ඕගලන්ට එවන්න කියලා. විශේෂ සටහන් 12 තියෙන්නේ රාජ්‍ය සුරකුම්පත්වල ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් ගන්දරු ප්‍රමිතිගත කිරීම. මම රාජ්‍ය සුරකුම්පත් පාඩම ඕගලන්ට කරලා තියෙනවා. ඒකේ ප්‍රතිමිලදී ගැනීම ප්‍රතිවිකුණුම් කියන සංකල්ප දෙකත් මම කරලා තියෙනවා. ඒ සඳහා වූ අලුත් තත්ත්වයක් මේ ලිපිය තුළ සාකච්ඡා කරනවා. විශේෂ සටහන 12 පිටුව 301. ඒකත් මම ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්නම් ඔෆිස් එකට මම කියන්නම්. ඊළඟට විශේෂ සටහන 13 පිටුව 326. ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. පිටුව 326. ඒවා ඔයගොල්ලන්ට කියව ගන්න අවශ්‍යයි. මම මේ ඔක්කොම ටික ඔයගොල්ලන්ට එවන්න කියලා කියන්නම්. ඔයගොල්ලන්ට කෙලින්ම ඕන නම් මහ බැංකු වාර්ෂික වාර්තාවට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගෙන යන්න පුළුවන්. වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වාර්තාවන් මේවා කියවන්න ඕගොල්ලෝ. ඒ වගේම මම යෝජනා කරන ඕගොල්ලන්ට 2019 වාර්ෂික වාර්තාවේ chapter 8 කියන්නේ පරිච්ඡේද 8 සම්පූර්ණයෙන්ම කියව ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ විෂයට අදාළ ප්‍රධාන මාතෘකාවන් තමයි ඒකේ සාකච්ඡා කරන්නේ. බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර, කොටස් වෙළඳපොළ, ඒ වගේම රක්ෂණ ව්‍යාපාරය, විස්්‍රාම අරමුදල් ආදී සීලම දැල්ල අලුත්ම තත්ත්වය සංඛ්‍යාත්මකව කතා කරනවා. ඒවයි අලුත් තත්ත්වයන් තියෙන නිසා ඒවා ඔයගොල්ලෝ කියව ගැනීම අවශ්‍යයි. ඒක මම යෝජනා කරන ඕගොල්ලන්ට ඊළඟට මේ COVID-19 ලිපියත් අනිත් ලිපි දෙකත් ඕගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා. ලබන සතියේ අපි ඒ ගැන සාකච්ඡා කරනවා. global financial crisis කොහොමද ලංකාවට බලපෑවේ කියන කොටසත් එක්ක. දැන් ඒක පැහැදිලිද ඕගොල්ලන්ට? මම කියපු කාරණා පැහැදිලිද දැන්? ක්ලියර්. දැන් මම මේ මෙච්චර පැහැදිලි කරේ පොඩි මේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි පණිවිඩයක් දුන්නේ ඔයගොල්ලන්ට. හෙට තියෙන රිවිෂන් ක්ලාස් එකත් ඒ වගේම ලබන සතියේ අපි ක්ලාස් එක ඉවර කරනවා. ඉවර කරන් ඉස්සෙල්ලා කතා කරන්න ඕන මාතෘකා කීපයක් ගැන මම පාඩම් ටික තමයි කිව්වේ. ඒක මම ඔෆිස් එකට බාර දීලා යන්නම්. ඔය මේ ලෙසන්ස් තුනම ඔයගොල්ලන්ට එවන්න කියලා. ක්ලියර්ද? ඒක ක්ලියර්ද ඔයගොල්ලන්ට? right.
හරි ඕකේ ක්ලියර් රයිට් ඕකේ ප්‍රබෝධිනී හරි ඕකේ රයිට් අපි එහෙමනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මතක ඇති මම මේ සති කිහිපයකට කලින් කතා කරා 2000 මම ඔයගොල්ලන්ට එව්වා අතරම ඔයගොල්ලෝ අතේ තියෙනවා දැන් 2014 සැප්තැම්බර් මේ විෂය නිර්දේශය පටන් ගත්ත පළවෙනි විභාගේ ප්‍රශ්න පත්‍රය දැන් කොනෝන මූල්‍ය ආයතන ඊළඟට අනිත් එක යට තින්නේ ඒ අනිත් එක 2015 මාර්තු පේපර් එක දැන්ට මේ දෙකම ඔයගොල්ලෝ අතේ තියෙනවා 2015 මාර්තු මේ තියෙන 2015 මාර්තු පේපර් එක. ඒතර මේකේ ඔයගොල්ලන්ට මතක ඇති මම 2015 පේපර් එකේ මැදක් දුරට නිකන් කතා කරා. එතකොට අපි එතන නතර කරපු තැන ඉඳලා අද පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද දැන් විභාගෙට ළඟ එන නිසා ඔයගොල්ලන්ට මම හිතන්නේ 2015 පේපර් එකේ කතා කරන්න ඕන. මම 14 ඒ වගේම ඒට සමාන ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා ආයෙ අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. එහෙම කතා නෙවෙන එකක් තියෙනවා මම 14 අනික් කාරණා ගැන අද මතක් කරන්න. 15 වෙනි 2015 පේපර් එකේ අපි කතා කරගෙන ගියා සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා. එතෙන්ට නිකන් අපි කතා කරා. ඒ කියන්නේ මම හිතන්නේ ප්‍රශ්න අංක සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධ ප්‍රශ්න අංක 5 මම හිතන්නේ. ඔව් 5. සමෘද්ධි ව්‍යාපාරේ. එතෙන්ට නිකන් අපි කතා කරා. හැබැයි ඒකේ කොටසක් අපිට ඉතුරු වුණා මම හිතන්නේ කතා කරන්න ඉතුරු වුණා. පොඩ්ඩක් ඉන්න බලන්න ප්‍රශ්නට යමු. ඔව් 2015 මාර්තු ප්‍රශ්න පත්‍රයේ අපි කතා කරගෙන ගිහිල්ලා පස්වෙනි ප්‍රශ්නය එකක බාර කතා කරා රක්ෂණය කතා කරා පස්වෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ට මතක ඇති සමෘද්ධි බැංකුව මම කිව්වා මේ 2015 අතුරු අය මගින් සමෘද්ධි බැංකුව මත කරනු ලබන විශේෂ යෝජනාව කොහොමද ඒ කාලේ බජට් එක කරපු යෝජනා නිසා ඒක මම කතා කරන්න ගියේ නෑ විශේෂයෙන්. නමුත් ඒකේ ඊළඟ කොටස මුල් කොටස් දෙක මම කතා කරා. රටේ සමෘද්ධි බැංකුවල විශේෂිත කාර්යභාරය පැහැදිලි කරන්න සමෘද්ධි බැංකුවක් හා සමුපකාර බැංකුවක් අතර ඇති වෙනස කුමක්ද? ඒක ටේබල් එකක් එක්ක තියෙනවා මේ ආදර්ශ උත්තර ළඟ තියෙනවා නම් තියෙන අයට මේක බලා ගන්න පුළුවන්. නැත්නම් මේකේ ඔයගොල්ලෝ මම සාකච්ඡා කරලා සටහනක් දාන්න පුළුවන්. අනිත් විශේෂ නිවේදනය තමයි මේ අපේ සේල්ස් කවුන්ට් එක මේ ආදර්ශ උත්තර පත්‍ර තියෙන සේල්ස් කවුන්ට් එක දැන් අද අරලා තියෙනවා දවසම. ඒ වගේම හෙටත් උදේ 8:00 9 වගේ නිකන් අරලා තියෙනවා මේ විශේෂයෙන්ම අර ළමයින්ගේ සල්ලි බඳින වැඩවලට. ඔයගොල්ලන්ට කැමති නම් හෙට රිවිෂන් ක්ලාස් එන අය ඉන්නවා නම් එතනින් ඔයගොල්ලන්ට මේ මොඩල් ආන්සර්ස් ගන්න පුළුවන් හෙටත් උදේ වරුවේ. උදේ 9 8:00 9 වෙනකන් අරලා තියෙනවා කියලා මට දැනුවත් කරා. ඒකත් ඔයගොල්ලෝ මේ මතක තියාගන්න. ඊළඟට අපි බලමු මේකේ මේ හතරවෙනි ප්‍රශ්නේ අපි සමෘද්ධි බැංකු ස්වාධීන නියාමන අධිකාරියකට යටත් යුතුවන්නේ ඇයි ඔබ සිතන්නේද? යුතුවන්නේ ඇයිදයි ඔබ සිතන්නේද? ඇයිදයි පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැටලලා තියෙනවා. සමෘද්ධි බැංකු ස්වාධීන නියාමන අධිකාරියකට යටත් විය යුතුද? එහෙම යටත් විය යුතු නම් ඇයිද කියලා පැහැදිලි කරන්න කියලා කියන්නේ. මේක අපි පොඩ්ඩක් කතා කරන්න ඕන මේ ප්‍රශ්නේ. දැන් මම ඉන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක මම හිතන්නේ ඔයගොල්ලෝ පාඩමත් එක්ක ඉන්නවා. හරි නේද? ඔයගොල්ලෝ පේපර් එකට ආව නේද? පේපර් එකට ආවනේ. පේපර් එක ළඟ තියෙනවනේ හැමෝගෙම. අපි දැන් ඒක කතා කරන්න යන්නේ. ඒ ප්‍රශ්නේ නතර කර දෙන්න ඉස්සරහට කතා කරන්න යන්නේ. ඕකේ රයිට් හරි. පටන් ගමු. මට විනාඩියක් දෙන්න. මේක දෙන්න. ආලින්ට මේක මම ෆොටෝ කොපි එක ගහලා දුන්නා. මේ දෙක වෙබ් එකකින් අරගෙන මේ තුනම ලබන සතියේ දාන්න ලේසි ගමන් කාවිනට කියලා හරි. දැන් මම හරි රයිට් thank you. රයිට් අපි පටන් ගමු. හරි එතකොට මේ ප්‍රශ්නේ අපි දැන් අපි කතා කරන්න ඕන සමෘද්ධි බැංකු ස්වාධීන නියාමන අධිකාරියකට යටත් යුතුවන්නේ ඇයිද? ඔබ දැන් නියාමන අධිකාරීන් අපි ලංකාවේ මම මේ ගම මතක් වෙන්නත් කියන්න ඔයගොල්ලන්ට ලංකාවේ බහුවිධ නියාමන අධිකාරීන් තියෙන කියලා මම කිව්වා ඔයගොල්ලන්ට. පාඩම් අපි මුල්ම කරන දවස්වල අපි සාකච්ඡා කරා. සමහර රටවල නියාමන අධිකාරීන් ඔක්කොම විශේෂයෙන් බැංකු අංශය, මූල්‍ය අංශය, බැංකු අංශය, රක්ෂණ අංශය, කොටස් වෙළඳපොළ ආයතන සියලුම දේවල් නියාමනය කරන්නේ එකම ආයතනයකින්. ඒ කියන්නේ සමහර රට සිංගප්පූරු වගේ රටවල්. නමුත් ලංකාව වගේ රටක නියාමන අධිකාරීන් කීපයක් තියෙනවා කියලා මම කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. ඒ කියන්නේ මූල්‍ය අංශය මහා බැංකුවෙන් නියාමනය කරන රක්ෂණ අංශය රක්ෂණ නියාමන අධිකාරී ඊළඟට කොටස් වෙළඳපොළ ආයතන මේ සුරකෝපත්තා විනිමය කමිෂන් සභාවෙන් ඒ වගේම සමුපකාර අංශය සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා සහ පළාත් බල සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් ඒ වගේම අර්ථ සාධක අරමුදල් විශ්‍රාම අරමුදල් කාම්කරු කොමසාරිස්වරයා ආදී වශයෙන් නියාමන අධිකාරීන් කීපයක් අපේ ලංකාවේ තියෙනවා. මේක මල්ටිපල්
රෙගුලේටරි සිස්ටම් එක ලංකාවේ තියෙන්නේ. එතන මේ සමෘද්ධි අංශය සමෘද්ධි බැංකු මේ දිවිනැගුම පනතයට තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඕගොල්ලන් අහන්නේ සමෘද්ධි බැංකු ස්වාධීන නියාමන අධිකාරියකට යටත් විය යුතු වන්නේදයි ඔබ සිතනවාද කියලා අහනවා. එහෙමනම් ඇයි කියලා පැහැදිලි කරන්න කියනවා. එතකොට මේකෙදි මේ ප්‍රශ්නේ මොඩල් ආන්සර් එක තියෙන නම් උත්තරේ ළඟ ඇති. නමුත් මම පැහැදිලි කරන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේ අපි මේ උත්තරේ කතා කරනකොට මේක ඉංග්‍රීසියෙන් do you think that Samurdhi Bank should be subject to an independent regulatory authority? Explain why. එහෙම අහන්නේ මේ පේපර් එකේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා නියාමකයෙක් ස්වාධීන වෙන්න ඕන. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව ස්වාධීන ආයතන. සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව නීතියක් යටතේ පිහිටවපු ස්වාධීන ආයතනයක්. ආරක්ෂණ නියාමන අධිකාරිය ස්වාධීන ආයතනයක්. ඒ වගේම සමපකාර සංවර්ධන කොමසාරිස්වරයා සමපකාර බැංකු සහ අනිකුත් ආයතන ඒ පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව ඒගොල්ලෝ නියාමනය කරනවා. නමුත් සමෘද්ධි බැංකු නියාමනය කරන දැනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නැත්නම් දිවිනැගුම දෙපාර්තමේන්තුව මගින්. එතකොට එහෙම එතකොට ඒකේ ඒගොල්ලෝ තමයි මේ බැංකු පාත්තගෙන යන්නේ. ඒ වගේම නියාමනය කරන්නේ ඒ කියන්නේ රෙගියුලේට් කරන්නේ ඒගොල්ලන්ට නීති රීති පනවන්නේ නියාම විධාන නියෝග දෙන්නේ ඔක්කොම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. එතකොට එතන ඉන්ඩිපෙන්ඩන්ට් එකක් නැහැ. ස්වාධීනත්වයක් නැහැ. එහෙමනම් අනිවාර්යෙන් සාමාන්‍ය පිළිගන්නේ තමයි නියාමනයක් වෙන්න ඕන ස්වාධීනව. එතකොට ඒක වෙනම කාර්යභාරය ඉෂ්ට කරන අයගෙන් වෙනම පරිබාහිර ආයතනයක් වෙන්න ඕන. නමුත් දැන් එහෙම තත්ත්වයක් නැහැ. එහෙමනම් ඒ අතින් බැලුවම මේක ස්වාධීන නියාමන අධිකාරියකින් සමෘද්ධි බැංකු නියාමනය වෙන්න අවශ්‍යයි. ඒක එකක්. දෙවෙනි කාරණේ මේ වගේ රෙගුලේෂන් එකක් කරද්දී යම් ආකාරයක වියදමක් කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ දැන් වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකක් හදන්න ගියොත් සමෘද්ධි බැංකු නියාමනය කරන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. නීතියක් මගින් වෙනම ස්ථාපිත කරපු ආයතනයක් හදන්න වෙනවා. ඒ වගේ මේගොල්ලන් ලොකු වියදමක් දරලා වෙහෙස මාංශයක් වෙලා මේ ක්‍රියාමාර්ගය කරා. ඒ වගේ දෙපැත්තක් මේකේ තියෙනවා. එතකොට මේ දෙපැත්ත ගැනම කියන්න ඕන. හරිනේ? ඒ වගේම තවමත් එහෙම නියාමන ස්වාධීන නියාමන අධිකාරියක් ඇති වෙලා නැහැ. ඒක කරන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වගේ. ඒ නිසා එහෙම අධිකාරියක් ඇති වෙන්න ඕන. එහෙම වෙන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. සාමාන්‍යයෙන් වෙන්න ඕන ප්‍රැක්ටිස් එක. නමුත් එහෙම තත්ත්වයක් ලංකාවේ නැහැ. ඒගොල්ලෝ දෙපාර්තමේන්තුවම නියාමනය කරන්නේ බැංකු. එතකොට ඒ නිසා ඒ වගේම අනිත් පැත්තට මෙහෙම දෙයක් කරන්න ගියාම අකර වියදමකුත් යනවා කියන එක ඕගොල්ලන්ගේ පිළිතුරේ සඳහන් වෙන්නේ. ඒ වගේම අනිත් එක තමයි ඕනම ආයතනයක් විශේෂයෙන් සමෘද්ධි බැංකු the facts should be considered in deciding the requirement for an independent regulatory authority for සමෘද්ධි බැංක්. අන්න එක සමෘද්ධි බැංක් ස්වාධීන නියාමන අධිකාරියකින් නියාමනය වෙන්න ඕනයි කියන එක පිළිබඳ කාරණා කතා කරද්දී ඒගොල්ලන්ගේ බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. scale of the business operations. ඒ කියන්නේ ප්‍රමාණාත්මක භාවය. ඒගොල්ලන් ව්‍යාපාරවල ප්‍රමාණය සාමාන්‍යයෙන් සාපේක්ෂව මුදල් මූල්‍ය හා බැංකු ක්‍රමයට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයක ගනුදෙනු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒක එකක්. අනිත් එක මේ importance in the financial system. ඒ කියන්නේ මූල්‍ය ක්‍රමයට තියෙන වැදගත්කම. ඒක නම් අනිවාර්යෙන් කුඩා වුණත් ලොකු වුණත් ඕනම මූල්‍ය ආයතනයක් මූල්‍ය ක්‍රමය තුළ වැදගත් ආයතනයක් වෙනවා. මොකද ඒක එකම ඕනම ආයතනයක් සම්බන්ධ මහජන විශ්වාසය යම් ආකාරයක බිඳී යෑමක් සිදු වුණොත් අනිවාර්යෙන්ම එවැනි අවස්ථාවක ඒක මූල්‍ය ක්‍රමයේ ස්ථාවර භාවයට ශක්තිමත් බවට බලපෑමක් වෙන්න පුළුවන්. අපි ඒක ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා A9 බැලුවම ඒක ආයතන කුඩා වුණත් ව්‍යාපාර ප්‍රමාණය ඒගොල්ලන්ගේ කරන බිස්නස් ප්‍රමාණය ස්කේල් එක පොඩි වුණත් ලොකු වුණත් ඒක වැදගත්කමක් දරනවා. මොකද මහජන විශ්වාස සම්බන්ධයෙන්. අන්න ඒ කාරණේ බලන්න ඕන. ඒගොල්ලන්ගේ ව්‍යාපාර ප්‍රමාණාත්මක භාවය ස්කේල් එක ඒ වගේම ඊළඟට තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාර වල කටයුතු සමස්ත මූල්‍ය ක්‍රමයට කරන ලබන බලපෑම වැදගත්කම ඒ වගේම ඒ හරහා importance in the payment and settlement system. ගෙවීම් හා පියවීම් ක්‍රමය කියලා පාඩම අපි කතා කරා. ඔයගොල්ලෝ දන්නවා දැන් ගෙවීම් හා පියවීම් ක්‍රම අපි කතා කරලා තියෙනවා. ලංකාවේ බැංකු, මුදල් සමාගම්, කල්බදු සමාගම්, අනිකුත් මූල්‍ය ආයතන මේ ගෙවීම් හා පියවීම් ක්‍රමෙත් එක කොහොමද හවුල් වෙන්නේ කියලා RTGS වෙන්න පුළුවන්. ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් එක වෙන්න පුළුවන්. වෙනත් ATM ස්විච් එකක් වෙන්න පුළුවන්. කොමන් ස්විච් එක වෙන්න පුළුවන්. අපි ඒවා කතා කරලා තියෙනවා. ඒතර ඒවා එක වැඩ කරන මට්ටම අනුව මේක වැදගත්කමක් දරනවා. ඇත්තටම සමෘද්ධි බැංකු ගත්තම තාම සමෘද්ධි බැංකු පරිගණකගත වෙලත් නැහැ.
ඒවා තාම මැනුවල් සිස්ටම් එකට වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට කම්පියුටර් එකක් තියාගෙන ආයතනයේ බැංකුවේ data ටිකක් එන්ටර් කරාට ඒගොල්ලෝ බ්‍රාන්ච් එකට බ්‍රාන්ච් එක ලින්ක් කරපු. ඒගොල්ලන් සමස්ත බැංකු පද්ධතියම බැංකු 1000 ගාණක් තියෙනවා. බැංකු පද්ධතියම රෙගුලේට් වෙන්න වගේම ඒගොල්ලන් ඒකට සම්බන්ධ කරපු මේකක් ඇත්තරම නැහැ. ඒ නිසා එහෙම ඒ අතින් බැලුවම ලොකු බලපෑමක් ගෙවීම හා පියවීම පද්ධතිය මේගොල්ලන්ගෙන් වෙන්නේ නැහැ. එහෙම පැත්තකුත් තියෙනවා. ඊළඟ එක තමයි interaction with other regulatory financial institutions and financial market. මේ බැංකු සමෘද්ධි බැංකු අනිකුත් බැංකු මූල්‍ය ආයතන එක්ක මූල්‍ය වෙළඳපොළ එක්ක කොයිතරම් දුරට සම්බන්ධද කියන එක. ඒ කියන්නේ එහෙම ගෙවීම හා පියවීම ක්‍රමයට මේගොල්ලෝ සම්බන්ධ නම් ඍජුවම ඒගොල්ලොත් සම්බන්ධලා වැඩ කරනවා. ඒ බැංකු හරහත් ලයිට් බිල් වතුර බිල් ගෙවන්න පුළුවන් නම් වෙනත් ගෙවීම ඔන්ලයින් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ ලින්ක් වෙලා ඉන්නම් අනිත් බැංකු වගේම ඒකේ යම් බලපෑමක් කරන්න නමුත් තාම මේගොල්ලෝ එහෙම මට්ටමකට ඇවිල්ලා නැහැ. ඉතින් මෙන්න මේ කාරණා බැලුවම ඕගලන්ට තේරෙනවා ඇත්තටම ස්වාධීන ආයතනයකින් මේ නියාමනය වීම අත්‍යවශ්‍ය බව පෙනුණා වුණත් සමහරවිට අවශ්‍ය කරන මූලික කාරණා නියාමනයකදී වෙන්න ඕන මූලික කාරණා තවමත් ඒගොල්ලෝ සම්පූර්ණ කරලා නැහැ. කවුද මේ සමෘද්ධි බැංකුව? ඒගොල්ලන්ගේ එකට සම්බන්ධ වෙච්ච ලින්ක් වෙච්ච පද්ධතියක් සිස්ටම් එකක් තාම නැහැ. කම්පියුටර් සිස්ටම් එකක් නැහැ. කියන්නේ මේ පරිගණක පද්ධතියකට සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ සමස්ත මූල්‍ය ක්‍රමයේ ගණන් එක බැලුවම ඒගොල්ලන්ගේ ගණන් ප්‍රමාණයන් ප්‍රමාණාත්මකව තිබුණට එහෙම පැත්තකුත් තියෙනවා. ඊළඟට ඒ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් එක ඍජු සම්බන්ධයි. ඊළඟට ඒගොල්ලන්ගේ මූල්‍ය ක්‍රමයට තියෙන බලපෑම ගත්තම ලොකු උනත් පොඩ්ඩක් යම් ආකාරයක බලපෑමක් තියෙනවා. නොයි කාරණා තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරලා කියන්න ඕන. ඔව් මෙහෙම ඒගොල්ලෝ විසින්ම නියාමනය කරනවට වැඩිය වෙනම ස්වාධීන නියාමන අධිකාරියකින් මේක නියාමනය වෙන්න ඕන කියලා විශ්වාස කරනවා. ඒ වගේම මෙන්න ඒකෙදි මෙන්න මේ කාරණාත් අපි ඔය කියපු කාරණා. ඒගොල්ලන්ගේ මූල්‍ය ක්‍රමයට තියෙන බලපෑම, ගෙවීම හා පියවීම ක්‍රමයට තියෙන බලපෑම, ඒගොල්ලන්ගේ ගනුදෙනු ප්‍රමාණාත්මක භාවය, සහ ඒගොල්ලොන්ගේ තියෙන අනිකුත් පහසුකම්, ඒ ආදී දේවල් ගැන සලකා බලලා තමයි මේ තීරණය ගන්න ඕන කියන එක ඔයගොල්ලෝ කිව්වොත් සම්පූර්ණ උත්තරයක් ගොඩනගෙනවා. ලකුණු 5ක ප්‍රමාණයක් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් ඒකෙදි. ඒ නිසා මම හිතන්නේ මේක මෙන්න මෙවැනි කාරණා මෙන්න මෙවැනි ආකාරය තමයි ඔයගොල්ලෝ මේ උත්තර මේ මෙවැනි ප්‍රශ්න වලට උත්තර ඉදිරිපත් කරන්න ඕන. මම හිතන්නේ ක්ලියර් ඇත් දැන්. ඔයගලන්ට පැහැදිලි නේද? ඒ උත්තරේ අපි ඒ හැටි තමයි නතර කරේ. ඒ ප්‍රශ්نين පස්වෙනි ප්‍රශ්නේ. අපිට ඊළඟට තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ කතා කරන්න තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ මේ කාරණා පැහැදිලිද ඔයගලන්ට? මේ සමෘද්ධි බැංකුව නියාමනය වීම සම්බන්ධව මම කතා කරපු කාරණා පැහැදිලිද? ඒ ගැන මොනවාද ප්‍රශ්නයක් නැහැ නේද ඔයගලන්ට? පැහැදිලි නේද? පැහැදිලි නේ? right. කියන්න බෑ. මේ කතා කරපු කාරණා ටික පැහැදිලිද? right. සමෘද්ධි බැංකුව. right. අපි ඊළඟ ප්‍රශ්නට යමු. හරි okay clear. okay thank you. right. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ඇත්තටම 6 වෙනි ප්‍රශ්නේ නේ. අපි 5 වෙනි ප්‍රශ්නේ ඉවර කරා. අපි ටට්ටක් ගාලා යමු. මොකද අපිට කාලය සීමා සහිත මේ 11 සතියෙන් අපි ඉවර කරන නිසා ක්ලාස් එක. ඊළඟ ප්‍රශ්නට යමු. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ. මූල්‍ය සමාගම් වල කටයුතු වල වර්ධනය වෙමින් නැති සංකීර්ණ ස්වභාවය. දැන් මේ කතා කරන මේවා මේ පොඩි සටහනක් තියෙන්නේ මෙතන. තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නයට පූර්වගාමීව සෑම ප්‍රශ්නයකදීම ඔයගලන්ට ලැබෙනවා මේ වගේ කෙටි සටහනක්. කෙටි හැඳින්වීමක්. ඒතකොට ඒවත් ඔයගොල්ලෝ හොඳට අවධාරණයෙන් කියවන්න. එහෙම කියවුවම සමහර පාඩම් සම්බන්ධව සමහර කරුණු ඔයගලන්ට මේ ප්‍රශ්න හරහාත් එකතු කරගන්න පුළුවන් ඔයගලගේ නෝට් එකට. දැන් බලන්න මෙතන මූල්‍ය සමාගම් වල කටයුතු වල වර්ධනය වෙමින් නැති සංකීර්ණ ස්වභාවය, complexity එක. තොරතුරු තාක්ෂණයත් සමග වෙනස් වෙමින් පවතින මානව සම්පත් කළමනාකරණය. දැන් බලන්න මේ අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන තමයි කතා කරන්නේ. මූල්‍ය සමාගම් වල කටයුතු වල වර්ධනය වෙමින් නැති සංකීර්ණ ස්වභාවය. මේවා ටිකක් ගනුදෙනු වල ස්වභාවය, කටයුතු වල ස්වභාවය ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ වෙමින් පවතිනවා. ඒගොල්ලෝ මේ ගෙවීම අපේ වලට සම්බන්ධ වෙනවා, අලුත් තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරනවා, ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් ක්‍රම වලට සම්බන්ධ වෙනවා, ජාතික වශයෙන් ගෙවීම් ක්‍රම වලට සම්බන්ධ වෙන අලුත් නිෂ්පාදන මූල්‍ය නිෂ්පාදන සේවයන් හඳුන්වා දෙනවා. ඒවා යම් සංකීර්ණතාවයන් වගේ නොඑක ආකාරයේ සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණයත් සමග වෙනස් වෙමින් පවතින මානව සම්පත් කළමනාකරණය. අපි දැන් තොරතුරු තාක්ෂණය IT පැත්තේ වෙනස් වීම එක ඔයගොල්ලෝ අපි මතක ඇති අපි ගෙවීම හා පියවීම ක්‍රමය ගැන කතා කරා. ගෙවීම හා පියවීම ක්‍රමේ අලුත් සංවාදනය වීම ඒවා හඳුන්වා දෙන නව දේවල්, නව තාක්ෂණික දේවල් ඒවා කොහොමද උපයෝග කරගන්නේ මූල්‍ය කටයුතු වල කියලා අපි කතා කරා මේ පාඩම් වලදී. ඒතකොට තොරතුරු තාක්ෂණය සමග වෙනස් වෙමින් පවතින මානව සම්පත් කළමනාකරණය. ඒ කියන්නේ මානව සම්පත්, ඒ කියන්නේ HR, human resource පැත්තේ යම් ආකාරයක වෙනස් වීම වෙන්න ඕන. සාම්ප්‍රදායික විදිහට කලින් විදිහට පොත්පත් වලින් පමණක් නෙමෙයි වැඩ කරන්නේ. සිස්ටම් වල වැඩ කරනවා. සමහරට ජාත්‍යන්තර වශයෙන්
වෙන්න පුළුවන් ජාතික වශයෙන් වෙන්න පුළුවන් යම් යම් පද්ධතීන් සමග එකතු වෙලා වැඩ කරනවා. එතකොට අනිවාර්යෙන් IT පැත්ත විශේෂ වැදගත්කමක් ගන්නවා. ඒ හා බැඳුණු මානව සම්පත් කළමනා කරනවා. නියාමන අවශ්‍යතාවයන්ගේ ප්‍රතිසංස්කරණය. ඒ කියන්නේ කලින් කාලේට ඔයගොල්ලෝ දන්නවා රෙගියුලේටරි රික්වයර්මන්ට්ස් වල වෙනස් වීම වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි කතා කර පාඩම ගිය සතියේ පිටසති මේ සත් දෙකේම පහුගිය සත් දෙකේම ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස්. එතකොට ඒවා එක්ක අලුතෙන් නියාමන අවශ්‍යතාවය නියාමනික රෙගුලාසි කොන්දේසි විධානයන් අලුතින් ඇති වෙනවා. අලුත් තත්ත්වයන් ඒ වගේ ප්‍රතිසංස්කරණ එහෙම වෙනස් වීම. සහ පරිබාහිර සේවා සපයන මත ඇති රැඳියාවන්. ඒ කියන්නේ අවුට්සෝසින් කරන ඒවා. සමහර ආයතන විශේෂයෙන් මූල්‍ය ආයතන සමහර දේවල්. ඒ කියන්නේ ප්‍රධාන ගනුදෙනුවේ ණය ලබා දීම, තැන්පත් ලබා ගැනීම, ගෙවීම හා පියවීම කටයුතු වගේ ප්‍රධාන මූල්‍ය ගනුදෙනු හා සේවාන් වලින් පරිබාහිර උදාහරණයක් වශයෙන් ඒගොල්ලොන්ගේ ලිපි කටයුතු වෙන්න පුළුවන්, තැපැල් කටයුතු වෙන්න පුළුවන්, ඒ වගේම මේ පරිගණක සහාය සේවාවන් සැපීම වෙන්න පුළුවන්, ඒ වගේම ක්ලීනින් වෙන්න පුළුවන්, ඒ වගේම ආපන ශාලා සේවා වගේ නොයෙක් දේවල් තියෙනවා යම් ආකාරයකට පරිබාහිර අංශයන් පවරන්න පුළුවන් ඒවා. ඉතින් අන්න ඒවා පරිබාහිර සේවා සපයන මත ඇති රැඳියාවක් හේතුවෙන් ඵලදායි මෙහෙයුම් අවදානම් කළමනා කරන උපාය මාර්ගයක් නොමැතිවීම. අන්න ඒ වගේ ඔන්න ඔය වගේ තියෙන කාරණා නිසා ඵලදායි විදියට මෙහෙයුම් අවදානම කළමනාකරණය වෙන්න ඕන. නමුත් එහෙම ඒ වගේ තියෙන ඒ රිස්ක් එක නිසා එහෙම උපාය මාර්ග නොමැති වීම නිසා මූල්‍ය සමාගමක මෙහෙයුම් අවදානම් ව්‍යුහය මත බලපෑම් ඇති විය හැකියි. අදකනේ අපි දැන් අවදානම් වර්ග කතා කළා මතකනේ ඔයගොල්ලන්ට. ණය අවදානම, දෘශ්‍යීල අවදානම, වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම ආදී වශයෙන් අපි අවදානම් වර්ග කතා කරලා තියෙනවා. ඉතින් මෙතන මේ ප්‍රශ්නේ දැන් ඔයගොල්ලන්ට කියනකොට තේරෙන්න ඕන මේ කොටස මේ ප්‍රශ්නේ එන්න හදන්නේ සම්පූර්ණ ප්‍රශ්නේ අහන්න යන්නේ මුදල් සමාගම් පැත්තේ තියෙන මෙහෙයුම් අවදානම් වලින්. දැන් මේකේ තවදුරටත් ඔයගොල්ලෝ මෙහෙයුම් අවදානමට කරුණු එකතු කරගන්න පුළුවන් මේ කෙටි සටහනේ. මෙහෙයුම් අවදානම වැදගත් වෙන්නේ ඇයි කියලා කියන්නේ ඔන්න ඔය කාරණා නිසා. ඇයි මේ අලුත් මූල්‍ය සේවාන්ගේ තියෙන සංකීර්ණභාවය, තොරතුරු තාක්ෂණ සමග තියෙන බැඳියාව, ඒවා එක්ක තියෙන මානව සම්පත් ක්‍රමනාකරණයේ තියෙන සමනතාවය, ඒ වගේම නියාමන කටයුතු කලින් කලට ප්‍රතිසංස්කරණය වීම, පරිබාහිර සේවා සමය මත රැඳී සිටීම ඔය ආදී කාරණා මත මෙහෙයුම් අවදානම ගැන දැඩි ලෙස අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. මුදල් සම බැංකුත් එහෙම තමයි. නමුත් අපේ විෂය බැංකු නොවන මූල්‍ය සමාගම් මූල්‍ය ආයතන මුදල් සමාගමුත් මේ ආකාරයටම ෂැඩෝ බැංකින් වුණාට මේ ආකාරයටම ඒගොල්ලෝ මේ මෙහෙයුම් අවදානම ගැන අවධානය යොමු කළ යුතුයි. අන්න ওই කාරණා තමයි බලපාන්නේ එකට. ඔය තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එතන මෙහෙයුම් අවදානම මත බලපෑම් ඇති විය හැකියි. ඕක තමයි ප්‍රකාශය. දැන් ওই ප්‍රකාශය මත පදනම්ම පළවෙනි ප්‍රශ්නේ අහනවා මූල්‍ය ආයතනයක මෙහෙයුම් අවදානම යන්නේ අදහස පැහැදිලි කරන්න. මම මේක ඔයගොල්ලන්ට පාඩම සාකච්ඡා කරද්දී කිව්වා මොකද්ද මෙහෙයුම් අවදානම කියන්නේ කියලා. දැන් ඔයගොල්ලන් ආදර්ශ උත්තර පත්‍රය ළඟ තියෙනාගේ නම් උත්තර ඇති. එතකොට මේක අහන්නේ එකයි මේක අහන්නේ මේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද මෙහෙයුම් අවදානම කියන්නේ කියලා. රයිට්? මෙහෙයුම් අවදානම යන්නේ අදහස් කරන්නේ මොකද්ද කියලා. අපි දැන් මෙහෙයුම් අවදානම කියලා කියන්නේ ඕනම ආයතනයක දැන් ඔය කියන ආකාරයේ සංකීර්ණ තත්ත්වයන් එක්ක ආයතනයට පාලනය කළ නොහැකි පරිබාහිර සාධක මත නැත්නම් බාහිර සාධක මත වෙන්න පුළුවන්. ඒ වගේම ආයතන අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තර පාලන ක්‍රම වෙන්න පුළුවන්, අභ්‍යන්තර විගණන ක්‍රම වෙන්න පුළුවන්. ඒවා එක්කෝ නැතිවීම, නොමැතිවීම, එක්කෝ තිබුණත් ඒවා ප්‍රමාණාත්මක නොවීම මත යම් යම් ආකාරයේ සේවකයන්ගෙන් වෙන්න පුළුවන්, අනික් ගනුදෙනුකරුවන්ගෙන් වෙන්න පුළුවන්, අනිකුත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් වෙන්න පුළුවන් විය හැකි අවදානම තමයි මෙහෙයුම් අවදානම කියලා කියන්නේ. ඒක තමයි පැහැදිලි කරන්න ඕන. ඔයගොල්ලෝ මූල්‍ය ආයතනයක මෙහෙයුම් අවදානයෙන් අදහස පැහැදිලි කරන්න. ඒකේ උත්තරේ මේ ඒ වගේ උත්තරයක් තමයි ඔයගොල්ලෝ සිංහල ලියනකොට ලියන්න ඕන. එතකොට පළවෙනි උත්තරේට රයිට්. ඊළඟට මූල්‍ය ආයතනයක එවැනි මෙහෙයුම් අවදානම් තුනක් විස්තර කරන්න. මූල්‍ය ආයතනයක එවැනි ඕනෑම මෙහෙයුම් අවදානම් තුනක් මොනවද තුනක්? දැන් බලන්න පළවෙනි ප්‍රශ්න ලකුණු 5යි. ඉතින් ඊටාම කෙටියෙන් ඔයගොල්ලෝ වාක්‍ය කීපකින් මෙහෙයුම් අවදානම් කියන්නේ මේකයි කියලා පැහැදිලි කරොත් ඔයගොල්ලෝ සම්පූර්ණ ලකුණු 5 ගන්න පුළුවන්. මම කියන එක තේරෙනවද? පැහැදිලි නේද? පැහැදිලි නේ? මෙහෙයුම් අවදානම් ගැන කතා කරන්නේ රයිට්? ඒක හරියට ඒ සංකල්පය පැහැදිලි කරන්න පුළුවන් ලකුණු 5 සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පැහැදිලි නේද? පැහැදිලි නේ? මම කතා කරපුවා තමයි මේ උගන්වලා තියෙනවා මේ ඔක්කොම. ණය අවදානම, මෙහෙයුම් අවදානම, දෘශ්‍යීල අවදානම, එතකොට ඒ වගේ අවදානම් හැම එකම අපි කතා කරලා තියෙනවා. රයිට්? එතකොට ඔයගොල්ලන් පැහැදිලි ලෙසම මේ ලකුණු 5 ඉතාලම නිරවුල්ව ගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙම තමයි ලියන්න ඕන. රයිට්?
ක්ලියර් නේද මම කතා කරනේවා මෙහෙම අවදානවා මම මේවා කලින් ක්ලාස් එකේ කතා කරලා තියෙනවා රයිට් හරි හරි අපි යම් පාඩමට ඊළඟට අපෙන් අහනවා ඊගාවට මෙවැනි මූල්‍ය ආයතනයක මූල්‍ය ආයතනකම පොදුවේ මුදල් සමාගමක් වෙන්නත් පුළුවන් කල්පොත් සමාගමක් වෙන්නත් පුළුවන් බැංකුවක් වෙන්නත් පුළුවන් වාණිජ්‍ය වෙන්න පුළුවන් ඔය ඕනම පොදුවේ මූල්‍ය ආයතනයක එවැනි මෙහෙයුම් අවදානම් 3ක් විස්තර කරන්න. එතකොට හරිම ලේසියි මේක ලකුණු 3යි ලකුණු 5ක් හම්බ වෙනවා ඒ කොටසට මෙන්න මෙහෙම තියෙනවා අපි 7 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ අපි 6 වෙනි ප්‍රශ්නේ වෙනම ඊළඟට කතා කරමු අපි 7 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ 7 වෙනි ප්‍රශ්නේ එතකොට දැන් අපි මේ කතා කරන්නේ 7 වෙනි ප්‍රශ්නේ අපි අත්‍තරම 6 වෙනි ප්‍රශ්නේ කතා කරේ නෑ මං හිතන්නේ අපි ඒකත් කතා කරමු ඒක ඊළඟට කතා කරමු අපි දැන් අපි කතා කරන ප්‍රශ්නේ ඉස්සෙල්ලා ඉවර කරලිමු 7 වෙනි ප්‍රශ්නේ මං හිතන්නේ මම 6 මග ඇරලා 4 ගියේ කමක් නෑ අපි කතා කරමු 7 එතකොට මූල්‍ය ආයතනයක එවැනි මෙහෙයුම් අවදානම් 3ක් විස්තර කරන්න බලමු මොකක්ද කියලා එවැනි මෙහෙයුම් අවදානම් 3ක් දැන් අපිට කියන්න පුළුවන් සේවකයන් ඒ ආයතනයේ මූල්‍ය ආයතනයේ වැඩ කරන සේවකයන් නිලධාරී අතින් වෙන වංචා දූෂණ වගේ ඒවා. ඒ කියන්නේ මම කියවනේ ආයතනයේ අභ්‍යන්තර පාලන ක්‍රම, අභ්‍යන්තර විගණන ක්‍රම, ක්‍රමානුකූලව, නියමානුකූලව සංවිධානය කරලා නැත්නම් යම් අඩුපාඩු තිබුණොත් ඒවා මත ඉඳගෙන ඒ වැඩ කරන අය විසින් යම් ෆ්‍රෝඩ්, ඒ කියන්නේ වංචා දූෂණ කරන්න පුළුවන්. ඒ එක මෙහෙයුම අවදානම්. අපිට තුනක් නේ විස්තර කරන්න කියන්නේ. ඒක කියන්න පුළුවන් පොඩ්ඩක් විස්තර කරලා. ඊළඟට failure of IT system. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පරිගණක පද්ධති මගින් තමයි ගොඩක් වෙලාවට මේ වැඩ බැංකුවල මූල්‍ය අතල කරන්නේ. නිතර මේ පරිගණක පද්ධතියෙන් ෆේල් ඒ කියන්නේ අන හිටිනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය විදුලි බලය නැති නිසා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් මොනවා හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. නැත්නම් හැකර්ස්ලා මේවට සිස්ටම් වලට ඇටැක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ ෆයර්වෝල්ස් දාලා සුරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේ නැත්නම් මේ බවදානමක් තියෙනවා. ඒක තව එකක්. ඒක පොඩ්ඩක් අපිට විස්තර කරන්න. මේ මෙහෙම දැන් තව එකක්. ඊළඟට natural disaster. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා නායම් ඒ වගේම ගම් වතුර ඒ වගේම සුනාමි වගේ නැචරල් ස්වභාවික විපත් වලුත් මේ අවදානම් මේ මෙහෙම අවදානමක් එන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නකෝ. රත්නපුර දිස්ත්‍රික් රත්නපුර නගරය නිතරම දවසක් හමාරක් වැස්සොත් අධික ලෙස වැස්සොත් කළුගඟේ ඉහළ ප්‍රදේශ වලට රත්නපුර නගරය යට වෙනවා. එතකොට රත්නපුර නගරේ මූල්‍ය ආයතනයක් ස්ථාපිත කරන ඕනම මූල්‍ය සමාගමක් මූල්‍ය ආයතනයක් බැංකුවක් ඒගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි ෂණිකවම ඉක්මනින්ම ජලයෙන් යට නොවන ස්ථානයක මේ බැංකුව ස්ථාපිත කරන්න. මොකද එකක් තමයි ජලයෙන් යටනම කොහොමද මිනිසුන්ට එන්න බෑ. දැන් ඒ බැංකුව ජලයෙන් යට නොවන ස්ථානයක තිබුණත් ආවට ප්‍රදේශ ජනතාව ජලයෙන් යට වෙලා ඒත් එන්න බෑ. නමුත් අවම වශයෙන් බැංකුවේ දේපල ඒ ගනුදෙනු ඒ දේවල් ආරක්ෂා වෙන්න ස්ථාපිත ස්ථානයක සහ සාමාන්‍ය මහ ජනතාවට ගනුදෙනු කරවන්ට පහසුවෙන් ළඟා වී කී ස්ථානයකවත් ඒ ආයතන ස්ථාපිත වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මෙහෙම අවදානවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සමහරට ගම් වතුර අධික ගම් වතුර ගලන අවස්ථාවල් තියෙනවා. නොසිතූ ආකාරයේ අධික ලෙස සමහර නගර සමහර ප්‍රදේශ කඳු කඩා වැටීම් වෙනවා. එහෙම වෙනවා. ඒවා තවත් එකක්. ඔය මෙහෙම අවදාන මෙතන තව අවස්ථාවක්. ඊළඟට data hacking by outsider. පිටස්තර පුද්ගලයන් විසින් data ඒ පද්ධති වලට ඇතුළලා යම් ආකාරයේ data දත්ත සොරා ගැනීම සහ යම් ආකාරයේ පද්ධති අක්‍රිය කිරීම වගේ දේවල් කරනකොට ඒ ඔන්න ඔය වගේ කාරණා තුනක් ගැන තමයි ඔයගොල්ලෝ විස්තර කරන තුනක් විස්තර කරාම ලකුණු 5ක් හම්බ වෙනවා. පැහැදිලි නේද මේවා? ක්ලියර් නේද? මේ බලන්න ප්‍රශ්න කතා කරනකොට තේරෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඉපතම මම උගන්වපුවෙන් තමයි මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. මේ අපි කතා කරලා තියෙනවා. අර හරියට ඒ ඉගෙන ගන්නපු දේවල් ප්‍රශ්නෙට අදාළ කරලා උත්තරේ ගලපලා ලියන එකයි ඔයගොල්ලෝ කරන්න ඕන. ක්ලියර් නේද? ක්ලියර් මේ වෙනකන් කතා කරපු මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න දෙක මේ ප්‍රශ්න කොටස් දෙක ක්ලියර්ද? රෙස්පොන්ස් කරන්න. ක්ලියර් නේද? ඕකේ ක්ලියර් රයිට්. සමීර ඕකේ ප්‍රබෝධිනි රයිට් ඕකේ රයිට්. හරි. අපි පේපර් එකට යන්න. රයිට්. ඊළඟට අපෙන් අහනවා දැන් බලන්න සම්පූර්ණ මේ ලකුණු 20කම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ඔයගොල්ලන්ගේ ලකුණු 5 ගානේ කොටස් 4ට ලැබෙනවා. සම්පූර්ණ මෙහෙයුම අවදානමයි. දැන් බලන්න මෙහෙයුම අවදානම කියන්නේ මොකක්ද කියලා අහනවා. මෙහෙයුම අවදාන වර්ග 3ක් ඒවයි මෙහෙයුම අවදාන 3ක් විස්තර කරන්න කියන පොඩ මෙන්න මේකයි කියලා. ඊළඟට එවැනි මෙහෙයුම අවදානම් අවම කර ගැනීමේ ක්‍රම 3ක් විස්තර කරන්න. දැන් මෙහෙයුම අවදානම කියන්නේ මොකක්ද කියලා කියන්න ඕන. එවැනි මෙහෙයුම අවදානම් පොඩ්ඩක් මොනවද කියලා පැහැදිලි කරන්න ඕන. කොහොමද ඒවා අවම කරගන්නේ කියලා ඊළඟ කොටසෙන් අහනවා. හරිම සරලයි. හරිම පැහැදිලිව මේවා කියන්න පුළුවන්. මේවට උත්තර දෙන්න පුළුවන්. බලමු කොහොමද කියලා. මේක අහන්නේ describe three methods of minimizing
ඔපරේෂනල් රිස්ක්. මේ ඔපරේෂනල් රිස්ක් එක අවම කරගන්නේ බිඳුව කරන්න, සීරෝ කරන්න බෑ. එතන පුළුවන් තරම් අවම කරගන්න ඕන. එතකොට තමයි මේ කරදරයක් නැතුව ස්මූත්ලි මේ මෙහෙයුම ඔපරේෂන්ස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ ආයතනයක. එතකොට මොනවද කරන්න පුළුවන්? ඒවා අවම කරන්න පුළුවන් ක්‍රම. බලමු මොනවද කියලා. proper internal controls, internal audit. අන්න ඒක නියමානුකූල විදිහට ක්‍රමානුකූල ආකාරයෙන් නිශ්චිත ලෙස හදනපු අභ්‍යන්තර පාලන ක්‍රම සහ අභ්‍යන්තර විගණන ක්‍රම. එතකොට අභ්‍යන්තරික ආයතන තුල සේවකයන්ට නිලධාරීන්ට ඒවා වැඩ කරන ගමන් වංචා දූෂණ වගේ දේවල් කරන්න හම්බෙන්නේ එහෙම ක්‍රමානුකූල විදිහට internal check and balances තියෙනවා නම් අභ්‍යන්තර පාලන උපක්‍රම තියෙන. ඒවා ස්ථාපිත කරන්න ඕනේ. ඒවා හදලාමදි ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක එකක්. ක්‍රම තුනක් නේ යන්නේ. එකක්. ඊළඟට proper management information system. ඒ කියන්නේ MIS management information system. ඒ කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරමු. proper management information system. මම ඔබ දන්න කළමනාකරන තොරතුරු පද්ධති. දැන් අපි දන්න ඕන මූල්‍ය ආයතනයක බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, කල්වතු සමාගමක් වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ඒකට ඉහළ කළමනාකාරීත්වයට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ කළමනාකරන තොරතුරු management information system MIS management information system එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කළමනාකරන තොරතුරු පද්ධතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මොන හරි ඒගොල්ලෝ සිස්ටම් එකක නම් වැඩ කරන්නේ ඒ සිස්ටම් එකෙන් මොන හරි තොරතුරක් ගන්න පුළුවන්කම තියෙනවනේ පහසුවෙන්. උදාහරණයක් මම කියන්නම් මෙහෙම. කිසියම් ආයතනයක ඉහළ කළමනාකාරීත්වයට ඕන වෙනවා. කිසියම් ආයතනයක ඉහළ කළමනාකාරීත්වයට ඕන වෙනවා NPL අක්‍රීය ණය පිළිබඳ විස්තරාත්මක සවිස්තරාත්මක වාර්තාවක් දැනගන්න ඕන වෙනවා. ඒගොල්ලන්ට මේ සම්බන්ධයෙන් යම් තීරණ ගැනීම සඳහා. එතකොට ඒගොල්ලන්ට ඕන වෙන්න පුළුවන් කොහෙද වැඩිම NPL එකක් තියෙන රීජන් එක. නැත්නම් පළාත. නැත්නම් දිස්ත්‍රික්කය. ඒ වගේම වැඩිම අක්‍රීය ණය ප්‍රමාණයක් තියෙන නිෂ්පාදන ප්‍රොඩක්ට් එක. ලීසින්ද, ඕනින්ද, නැත්නම් නිවාස ණයද, නැත්නම් වෙනත් ණයක්ද, ඒ ආදි වශයෙන් එහෙම බලන්න ඕන වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් මොන ණය කාණ්ඩයේද? ඒ කියන්නේ අපි එක එක ණයවල ප්‍රමාණයක් තියෙනවානේ. සමහරවිට 50000යි ලක්ෂය අතර ණය තියෙනවා. ලක්ෂ 3 අතර ණය ප්‍රමාණයක් තියෙනවා. ණය ප්‍රමාණයක් තියෙනවා. ලක්ෂ 3 ලක්ෂ 5 අතර තියෙනවා. අන්න ඒ වගේ මොන ණය කාණ්ඩයන් අතරද මේ NPL එක වැඩි? ඉතින් පොඩි ණය ප්‍රමාණයන් අතරද? නැත්නම් මධ්‍යම ප්‍රමාණ ණය මුදල් ලබා දීපු අතරද? නැත්නම් ඉහළ ප්‍රමාණ ණය ලබා දීපු. ඔන්න ඔය වගේ කළමනාකරන තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු තියෙනවා. එතන මේ තොරතුරු ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතියක් මගින් සංවිධානය වෙලා තියෙන්න ඕන. එතන එහෙම අවස්ථාවක සිස්ටම් එකට කමාන්ඩ් එකක් දුන්නම NPL report එකක් ගන්න, print out එකක් ගන්න පුළුවන්. ඒ සිස්ටම් එකේ. අරගෙන බලන්න පුළුවන් regional wise නැත්නම් district wise classification එක, product wise classification එක. right? ඊළඟට range එකක්. අපි 50,000 to 100,000, 100 to 200,000, 200,000 to 500 එහෙම range එකක් දීලා ඒ range එකේ කොයිතරම් ප්‍රමාණයක් ඒ බය අතර NPL තියෙනවා. අන්න ඒ වගේ බලන්න පුළුවන්. ඒක එකක් තමයි කියන්නේ. ඉතින් අන්න ඒ බැනි තොරතුරු පද්ධතියක් proper management information system එකක් තිබුණොත් පුළුවන් ගොඩාක් දුරට මේ වෙනි මෙහිම අවදානම් අඩු කරගන්න පුළුවන්. දෙක. තුන්වෙනි එක establishment of policies and procedures. ඒ කියන්නේ policies ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕන procedures. ඒ කියන්නේ වැඩපිළිවෙළවල් ස්ථාපිත කරන්න ඕනේ, establish කරන්න ඕනේ. ඒ කියන්නේ ආයතනය තුල ප්‍රතිපත්ති උදාහරණයක් වශයෙන් සමහර ආයතන තියෙනවා සමහර සෙක්ටර්ස් වල විතරයි ඒගොල්ලෝ ප්‍රමුඛතාවය දෙන්නේ. උදාහරණයක් සමහර මූල්‍ය ආයතන මූල්‍ය සමාගම් තියෙනවා ඒගොල්ලෝ ණය දෙන්නේ ඒගොල්ලෝ සමායන තැන්පත් ලබා ගන්න බ්‍රාන්ච් ඇති කරන්නේ විශේෂයෙන්ම පහසුවෙන් තැන්පත් එකතු කරන්න පුළුවන් මොබිලයිස් කරන්න පුළුවන් පළාත් වල. මම දන්න එක මුදල් සමාගමක් තියෙනවා මම නම කියන්නේ. ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් ඉතාම 14යි තියෙන්නේ. ඒ 14න් කීපයක්ම තියෙනවා මීගමුව, හලාවත, වෙන්නප්පුව පළාතේ ඔය පළාතර වෙන්න ඔය මං කියන ප්‍රදේශේ බ්‍රාන්ච් කීපයක් වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන මේ පළාතේ. ඇයි මොකද්ද හේතුව? ඒගොල්ලන්ගේ ටාගට් මාකට් එක වෙන්නේ විදේශගතව වැඩ කරන ශ්‍රමිකයන්ගෙන් තැන්පත් මුදල් එකතු කර ගැනීම. එහෙම අදහසක් තියෙන ඒගොල්ලන්ට. ඒක තමයි මේ පළාත්වල වැඩිපුර මේ බ්‍රාන්ච් ස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. මං කියන්නේ මට කියන්න ඕන establishment of policies and procedures. ඒ වගේම ඒගොල්ලෝ ණය දීමේදී යම් ඕනම ආයතනයක් ඕනම මූල්‍ය ආයතනයක ප්‍රතිපත්ති ණය ප්‍රතිපත්තියක් තියෙනවා. ක්‍රෙඩිට් පොලිසි එක. ඒ වගේම human resource policy එකක් තියෙනවා. ඒ කියන්නේ මානව සම්පත් ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ බදවගන්නේ කොහොමද, පුහුණු කරන්නේ කොහොමද, උසස්වීම් දෙන්නේ කොහොමද ආදී වශයෙන්. ඒ වගේම ණය ප්‍රතිපත්තියන් තියෙනවා. ණය අපි ණය ප්‍රමුඛත්වයක් දෙන්නේ කොහොමද? ණය විමසුම් කරන්නේ ණය පිළිබඳ ඉවැලුවේෂන්ස්. ඒ වගේම කරන්නේ කොහොමද? අක්‍රීය ණය වුණොත් අක්‍රීය ණය අය කරගන්න ක්‍රියාමාර්ග මොනවාද? ඒ හැම දෙයකටම
ක්‍රමානුකූලව ක්‍රමිකව ස්ථාපිත කරපු ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ප්‍රොසීඩර්ස් තියෙනවා. ඒ වගේනුත් අඩු කරන්න පුළුවන් මෙවැනි අවදානම්. ඊළඟට ඊළඟ එක තමයි adequate backup system. adequate backup system කියන්නේ backups කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මූල්‍ය ආයතන ගොඩක් කාට වැඩ කරන්නේ systems එක්කනේ. ඒගොල්ලෝ පද්ධතින් එක්ක වැඩ කරනවා. ඒකෝට දැන් සාමාන්‍යයෙන් හවසට වැඩ ඉවර කළා ඒ පද්ධතිය ඔක්කොම ස්විච් ඔෆ් කරලා ගෙදර යනවා. හරිද? අපි හිතමු හදිසියේ රැ අකුණක් ගහලා අධික වැස්සකින් අකුණක් ගහලා ඔක්කොම පද්ධතියම ඒ තොරතුරු පද්ධතියම විනාශ වෙනවා. එතකොට ඒ තොරතුරු ගන්න කොහොමද? ගන්දුරු කරුවන් පිළිබඳ විස්තර, තැන්පත් කරුවන් පිළිබඳ විස්තර, ණය කරුවන් පිළිබඳ විස්තර ආදී සියලුම තොරතුරු විනාශ වෙනවා. එහෙම වුණොත් ඒ තොරතුරු ගන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා බෑකප්ස් තියෙනවා. ඒ කියන්නේ වෙනම සයිට් එකක ඒ තොරතුරු CD එකකට වෙන්න පුළුවන්, වෙනත් ආරක්ෂිත ක්‍රමයකට වෙන්න පුළුවන්. අරගෙන ඒවා සුරක්ෂිත ලෙස තැන්පත් කරලා තියනවා. එක ස්ථානයක නෙවෙයි දෙකක තුනක වගේ තියන්න ඕනේ. ඒවා ගොඩක් අය ඇත්තටම ආයතන වැඩ කරන අයවත් දන්නේ නැහැ. කොහෙද ඒකද? ඊටාම සීමිත පිරිසක්, ඊටාම සුළු පිරිසක් තමයි ඊටාම විශ්වාසවන්ත සහ ඒවා බාර වෙන නිලධාරීන් කීව දෙනෙක් පමණයි බෑකප්ස් කොහෙද තියෙන්නේ කියලා දන්නේ. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ මතකනේ ඔයගොල්ලෝ අහලා ඇති ශ්‍රී ලංකා මහා බැංකුවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් කෙල්ලනවා 1996 ජනවාරි 31. එතකොට ඒ කාලේ පවා අපි දැන් 2020 ඉන්නේ. 1996 කාලේ පවා ශ්‍රී ලංකා මහා බැංකුවේ කරුණාකාරීත්වය තීරණය කරලා තිබුණා. එවැනි තත්ත්වයන් යටතේ මෙහෙයුම් අවදානමක් තියෙනවා. ඒ තියෙන තොරතුරු ඒවා වෙනම බෑකප්ස් වල ඒවා වෙනම තැනක සංරක්ෂණය කරලා තියන්න ඕනේ කියලා. ඉතින් මම දැන් තවමත් කියන්නේ නැහැ කොහෙද තිබුණේ කියලා. නමුත් එහෙම සයිට්ස් කීපයක් තිබුණා. එතකොට කොළඹින් බැහැරව තැන් කීපයක ඒ නිසා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් වුණ නැතුව අපිට නැවත අපේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු පටන් ගන්න පුළුවන්කම ලැබුණා. දේපල විනාශ වුණා, ගොඩනැගිල්ල විනාශ වුණා, ජීවිත හානි වුණා. ඒවා වුණාට අපිට නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තිබුණා ඉක්මනින්ම. එහෙම බෑකප්ස් එහෙම වෙන තැන්වල තිබුණ නිසා. අන්න ඒකයි ඔය කියන්නේ. එහෙම තත්ත්වයක් ආවොත් මොකද? ඒතර මෙන්න මේ කාරණා තමයි අවදානම් අවම කර ගැනීමේ ක්‍රියාමාර්ගය හැටියට ඔයගොල්ලෝ කතා කරන්න ඕන. ක්ලියර් නේද? ක්ලියර් නේද? මම කියන පැහැදිලි නේද? පැහැදිලි නේද? මේ මෙහෙයුම් අවදානම ගැන කතා කරන්නේ. මේ වැදගත් මේ මාතෘකාවක් ආ. රෙස්පොන්ස් කරන්න ඕගොල්ලෝ. ක්ලියර් නේද? ක්ලියර්ද? මෙතෙක් වෙලා මේ මෙහෙයුම් අවදානම ගැන කතා කරපුවා රයිට්? right okay right Malindu right Lasita right okay right thank you හරි අපි ඊළඟ කොටස දැන් ඔන්න අපි කොටස් තුනක් කතා කරා මෙහෙයුම් අවදානම කියන්නේ මොකක්ද කියලා අහුවා ඒකට උත්තර දුන්නා අනේ මේ මෙහෙයුම් අවදාන වර්ග තුනක් ගැන සඳහන් කරා කොහොමද ඒව අවම කරගන්න කියලා අපි කතා කරා ඊළඟට අහනවා එවැනි මෙහෙයුම් අවදානම් පාලනය කිරීමේදී සහ ඒ මිනුම් කිරීමේදී බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් මුහුණ පාන දුෂ්කරතා පැහැදිලි කරන්න. අන්න ඒකයි. දැන් මේ හැම පැත්තක් ගැනම කතා කරනවා මේ ප්‍රශ්නේ. දැන් එවැනි අවදානම් තියෙනවා. ඒවා මොනවද කියලා අපි අඳුරගත්තා. ඒවා අවම කරන්නේ කොහොමද? ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අපි කතා කරා මේ ප්‍රශ්නේ ඇතුලේ උත්තර හැටියට. ඊළඟට අහනවා එවැනි මෙහෙයුම් අවදානම් පාලනය කිරීමේදී සහ ඒ මිනුම් කිරීමේදී කියන්නේ මෙෂර් කරද්දී බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් මුහුණ පාන දුෂ්කරතා මොනවද කියලා පැහැදිලි. ලකුණු 5 මේක. එතකොට මේකටත් ඔයගොල්ලෝ සාර්ථක උත්තරයක් ගොඩනගන්න ඕන. එතන මේ වගේ දෙයකදී ඔයගලන්ට කියන්න පුළුවන් කාරණා තියෙනවා. මේ වගේ එකක් මෙෂර් කරන්න තියෙන අපහසුතාවය. ඒ වගේම මුණපාන දුෂ්කරතා එකක් තමයි inadequate data of operational risk events and resulted losses. ඒ කියන්නේ දැන් මෙවැනි මූල්‍ය ආයතනයක බැංකුව වල ගොඩක් අර මේවා තියෙනවා. අත්‍තරම ඒගොල්ලෝ පද්ධතින් හොඳ මට්ටමක පාත්තගෙන යනවා. ඒගොල්ලෝ මේවා ගැන වාර්තා තියාගන්නවා. ඒ වගේ දේවල්. මෙතන කියන්නේ inadequate data of operational risk. මෙහෙයුම් අවදානමක් වුණාම ඒවා පිළිබඳ අතීත දත්ත history තොරතුරු සමහරු ගාම මදිපාඩු වෙන්න පුළුවන්. inadequate ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් මම උදාහරණයක් මෙහෙම කියන්නම්. දැන් යම් ප්‍රදේශයක අපිට මුදල් සමාගමක් තියෙනවා යම් ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ නිතරම විදුලි බලය ඇන හිටිනවා. ඒක නිතර කරන්ට් ෆේල් එකක් එනවා. එක්කෝ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නැත්නම් වෙන මොනවා හරි අධික ලෙස භාවිතා කිරීම නිසා ලෝඩ් එක මදි වීම ප්‍රශ්න මොනවා හරි හේතුවක්. එතකොට ඒගොල්ල ගාව තොරතුරු තියෙන්න ඕන සාමාන්‍ය මොන වගේ දවස්වලද මොන වෙලාවලද වැඩිපුර ලයිට් මේ කරන්ට් එක යන්නේ කියලා. ඒ කියන්නේ පද්ධතිය අක්‍රිය වෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට ජෙනියක් තියෙන්න ඕන. ඒකට ප්‍රමාණවත් මට්ටමේ ATM එක වැඩ කරන්න, අනික විදුලි පංකා වැඩ කරන්න, අනිකුත් AC වැඩ කරන්න ප්‍රමාණවත් බලයක් තියෙන ජෙනියක් ඒගොල්ලෝ ගාව සතුව තියෙන්න ඕන. අන්න ඒකයි. එහෙම තියෙන්න ඕන. එහෙම තියෙනවා නම් ඒ තොරතුරු ප්‍රමාණවත් ඒ වගේම තමයි
සමහර inadequate data operational risk කම සමහර ඒවා අපි හිතමු ගම් වතුර වෙනත් ස්වභාවික විපත් වෙන පළාත් තියෙනවා නිතර ඒවා පිළිබඳ තොරතුරු ඒගොල්ලෝ සතුව තියෙනවා මොන කාලෙද වහින්නේ වැහැලා කඳු කඩාගෙන වැටෙන්නේ මොන කාලෙද ගම් වතුර ගලන්නේ එහෙම නැත්නම් මොන කාලෙද නියගයන් ඇවිල්ලා අපේ බගානය ආපහු අපිට අය කරන්න බැරි වෙන්නේ අන්න ඒ වගේ තොරතුරු ඒවත් ඔපරේෂනල් රිස්ක් තමයි ඒ තොරතුරු තියෙනවා නම් ඒවට අදාළව වේල පහින් ක්‍රියාමාර්ග ගැනීමට ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන. එහෙම තියෙනවා. ඒ වගේ අඩුපාඩුකම් වලට මේගොල්ලෝ මූණ දෙනවා. ඊළඟට ලොසස් ගැන ඒ වගේ පාඩු ගැන යම් ආකාරයක මිනුම් කිරීමක් කිරාමන බැලීමක් ඒගොල්ලන්ගේ අතින් වෙනවා අඩුයි. ඒක එකක්. ඊළඟට need considerable amount of time and expertise to build complex operational risk models. ඒ කියන්නේ operational risk models. ඒ කියන්නේ මේ operation මෙහෙයුම අවදානම අවම කරගන්නත් යම් ආකාරයක ක්‍රියාමාර්ග. ඒ කියන්නේ යම් ආකාරයක strategies අනුගමනය කරන. ඒවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය කරන expertise ලා. ඒ කියන්නේ අපි මේ සිංහලෙන් කිව්වොත් එස්නහු විධිමත් අධ්‍යයනයක් කරලා විධිමත් ලෙස මේවා ගැන ක්‍රියාමාර්ග ගන්න පුළුවන් දැනුමක් තියෙන. ඒ කියන්නේ ඒ සම්බන්ධ පරිණත දැනුමක් තියෙන පුද්ගලයා සහ කාලය ඒ වගේ පිරිස් සහ ඒ වගේ ඒවට යොදාන තියෙන කාලය මේගලන්ට මදි වෙන්න පුළුවන්. ඒක තවත් මේගල මුන්නෙන් තවත් දුෂ්කරතාවයක්. ඒක එහෙම ඇත්ත කියන්න පුළුවන්. ඊළඟ එක තමයි lack of training and capacity of staff. අන්න එක. මේ වගේ මෙහෙයුම් අවදානම් මෙහෙයුම් ලොසස් වෙන්න තවත් බලපානවා lack of training. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පුහුණු වීමේ තියෙන අඩුපාඩු, පුහුණු වීම මදකම්. ඒ වගේම capacity of staff. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ පුහුණුවත් එක්ක එන capacity එක. ඒ කියන්නේ ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම මේ දරාගෙන වැඩ කරන්න පුහුණු වෙලා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න තියෙන අපා. ඒකට සමහර මූල්‍ය සමාගම් තියෙන්න පුළුවන්, මුදල් ආයතන ඉන්න පුළුවන්. ඒකට එහෙම ප්‍රමාණවත් ලෙස මුදල් යහමින් නොතිබෙන්න පුළුවන් වියදම් කරන්න ට්‍රේනින් වලට. ඒ වගේම හොඳ ට්‍රේනින් ලබා දෙන්න. ඒ වගේම කැපැසිටි බිල්ඩින් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කැපැසිටි එක දියුණු කරන්න. ඒ කියන්නේ වැඩ කිරීමේ හැකියාව වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දරා ගැනීම ශක්තිය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙනත් මෝටිවේට් කරන එක වෙන්න පුළුවන්. ඒ ආදී දේවල් වැඩි කරන්න එහෙම ඒ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා තවත් එකක්. ඊළඟට inability to invest in sophisticated model system. ඒ කියන්නේ සමහර මූල්‍යායතනවලට නොහැකියාවක් තියෙන්න පුළුවන් මෙවැනි sophisticated systems වලට වියදම් කරන්න, invest කරන්න. මොකද ඉතා විශාල මුදලක් යනවා. ලෝකේ ජාත්‍යන්තරව පිළිගත් ජාත්‍යන්තරව වැඩ කරන්න පුළුවන් systems, computer systems වෙන්න පුළුවන්. local and international systems එක වැඩ කරන අපි දැන් කතා කරන්නේ ගෙවීම අපීම් පද්ධති වල මතකයිනේ ඔයගොල්ලන්ට internal payment system තියෙනවා international payment system තියෙනවා RTGS තියෙනවා slips තියෙනවා common switch තියෙනවා ATM තියෙනවා channels තියෙනවා ඒවට ගැළපෙන ආකාරයට මේ පද්ධතීන් දියුණු වෙන්න ඕන මේ සමහර මූල්‍ය ඇතන තියෙන්න පුළුවන් එවැනි දියුණු ලෙස වැඩ කරන පද්ධතින් වලට සම්බන්ධ වෙන්න පුළුවන් තරම් infrastructure නැති අය invest කිරීමේ අපහසුතාවයන් තියෙනවා ඒවා තමයි දුෂ්කරතාවය දැන් clearද මේ ප්‍රශ්නේ කතා කරේ clearද ඔන්න ඕම තමයි ලියවෙන්න ඕන උත්තර. ක්ලියර්ද? මට කියන්න සම්පූර්ණ ප්‍රශ්නේ ඉවර කරා. සම්පූර්ණම ප්‍රශ්න තියෙන්නේ මෙහෙයුම් අවදානම සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්න හතරම එක ස්වරූප හතරකින්. මෙහෙයුම් අවදානම කියන්නේ මොකද්ද? මෙහෙයුම් අවදානම වර්ග මොනවද? අවම කරගන්නේ කොහොමද මේ මෙහෙයුම් අවදානම? ඒ වගේම එවැනි අවස්ථාවල මෙහෙයුම් අවදානම පාඩු ඇතිවීමේදී මූල්‍ය ආයතන මුණ දෙන දුෂ්කරතාවයන් අපහසුතාවයන් මොනවද කියන අපි මේ පැති කඩවල හතරම කතා කරා. ඒවා ක්ලියර් නේද? clear මම හිතන්නේ clear ඇති right අපි ඉක්මනට යමු අනිත් ප්‍රශ්නෙට අපි මේ 7 වෙනි ප්‍රශ්නේ කතා කරේ 6 වෙනි ප්‍රශ්නේ මගේ අරලා ඇවිල්ලානේ අපි 6ට යන්කෝ හරි අපි උඩින් දුන 5 වෙනි ප්‍රශ්නේ සමෘද්ධි ගැනනේ ඒක අපි කතා කරා right අපි යන් 6 වෙනි එකට හරි ඔන්න බලන්න ලයිස්තුගත මූල්‍ය සමාගමක් listed finance company එකක් right නව අනු සමාගමක් ස්ථාපනය කිරීම තුලින් අලුත් ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට අදහස් කරයි දැන් මේක සරලයිනේ පැහැදිලි. කියන්නේ listed finance company එකක්. ඒ කියන්නේ share market එකේ listed වෙලා තියෙන මුදල් සමාගමක්. නව අනු සමාගමක්. ඒගොල්ලන්ගේ උප සමාගමක් ස්ථාපනය කිරීම තුළින් අලුත් ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට අදහස් කරනවා. මේක පැහැදිලි. මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සාධාරණ කාල සීමාවක් තුළදී මහජනතාව වෙතින් සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් රැස් කිරීමට අදහස් කෙරේ. මොකද මේගොල්ලන් ව්‍යාපාරය දියුණු කරන්න මේ අලුත් ප්‍රොජෙක්ට් එකට යන්න අරමුදල් අවශ්‍ය ප්‍රාග්ධනය අවශ්‍ය. එතකොට එහෙනම් මහජනතාව අතරින් අරමුදල් රැස් කරන්න මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා. රැස් කිරීම අදහස් කරනවා. එතකොට ඔන්න ඕක තමයි වටපිටාව. ප්‍රශ්නේ ඉස්සෙල්ලා අහන කොටස පැරග්‍රාෆ් එක. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ ෆන්ඩින් සෝසස් පැත්තෙන් තමයි
මේගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ එන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මූල්‍ය සමාගමකට අපි මේවා කතා කරලා තියෙනවා. මූල්‍ය සමාගමකට ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සඳහා එවැනි අරමුදල් රැස් කරගත හැකි මාර්ග 4ක් විස්තර කරන්න. මූල්‍ය ෆයිනෑන්ස් කම්පැනි එකට එවැනි ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සඳහා අරමුදල් රැස් කරගත හැකි මාර්ග 4ක් විස්තර කරන්න. ඔයගොල්ලෝ දන්නවා මුදල් සමාගමක නම් තැන්පත් ගන්නත් පුළුවන්. නමුත් වෙනත් අරමුදල් සම්පාදන මාර්ගත් ඒගොල්ලන්ට තියෙනවා. ඒ නිසා එවැනි මාර්ග 4ක් ගැන තමයි ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ මේකේ. 4ක් විස්තර කරන්න. කොහොම නිකන් නම් කළා විතරක් මදි 4 ටික ටික විස්තර කරන්න ඕන. බලමු මොකද්ද මේක අපි කියන්නේ කියලා. එතකොට describe 4 possible ways that the finance company can raise such funds for business operations. ඔක තමයි ප්‍රශ්නේ. එතකොට මොකද්ද? through a public issue of new ordinary shares. ඒ කියන්නේ ජනතාවට public issue එකක්. ජනතාවට කොටස් නිකුත් කිරීමක් කරනවා. නව සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. new ordinary shares. new ordinary shares කියන්නේ අලුතෙන් සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක් කරනවා. ඒ කියන්නේ සමාගම හොඳ මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. මේක listed company එකක්. අනිවාර්යෙන් share market එකේ play මේගොල්ලන් shares sell කරන buy කරන sell කරන්න පුළුවන්. ඉතින් හොඳ listed company එක නම් හොඳට perform කරනවා. මේගොල්ලෝ share issue එකක් කරොත් ordinary shares අනිවාර්යෙන්ම මිනිස්සු මේ වගේ ආයතනයක invest කරන්න පෙළඹෙනවා. එතකොට ඒ හරහා ඔන්න එක මාර්ගයක් possible way එකක්. ඊළඟට through a right issue of ordinary shares to the existing shareholders. දැන් මේක මේ අතරම මේ business studies පාඩමට සම්බන්ධයි A level business studies කරපයි දන්නවා. new share issue එකක් ordinary share issue එකක් ගන්න පුළුවන් public සට. ඒ වගේම right issue එකක්. يعني හිමිකම් නිකුතුවක් කරන්න පුළුවන් ordinary shares සාමාන්‍ය කොටස් වල හිමිකම් නිකුතුවක් කරන්න පුළුවන් existing shareholder. ඒ කියන්නේ දැනටමත් ඉන්න කොටස්කරුවන්ටම නව නිකුතුවක් නිකුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ right issue එකක්. හිමිකම් නිකුත. ඒක හිමිකම ලැබෙන්නේ දැන්ටමත් සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට පමණයි. ඒක තවත් වේග. ඒක කියන්න පුළුවන්. ඊළඟට through issue of subordinate terms debt debentures of the public. subordinate කියන්නේ ද්විතීයික මට්ටමේ. ද්විතීයික මට්ටමේ පළමු මට්ටමෙන් කොටස් සාමාන්‍ය කොටස් අලුතෙන් නිකුත් කරන්න පුළුවන්. සාමාන්‍ය කොටස් right issue එකක් ගන්න පුළුවන්. ඊළඟට debt issue එකක්. debt debentures. ඒ කියන්නේ මොනවද? ණය කර වෙන්න පුළුවන්. පොරොන්දු පත්‍ර වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් කොමර්ෂල් පේපර්ස් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවායි සල්ලි එකතු කරන්න පුළුවන් සබෝඩ්නේට් මේ හැටියට. ඒ කියන්නේ සප්ලිමන්ටි හැටියට. සප්ලිමන්ටි. රයිට්? එහෙම එකතු කරන්න පුළුවන්. ඒක තව ක්‍රමයක්. ඊළඟට අනිත් එක තමයි through a public issue of preference shares. preference කියන්නේ වර්ණීය කොටස්. ordinary shares කියන්නේ සාමාන්‍ය කොටස්. preference shares කියන්නේ වර්ණීය කොටස්. ඔයගොල්ලෝ business studies කරපෑ මේක අහන්න. සාමාන්‍ය කොටස් වර්ණීය කොටස්. මට දැන් කොටස් ගැන පාඩම් උගන්වන්න වෙලාවක් නැහැ. ඒක ඔයගොල්ලෝ ටක් ගාලා මේ අවබෝධ කරගන්න ඕන. ඕන සමාගමක නිකුත් කරන සාමාන්‍ය කොටස් වර්ණීය කොටස්. ඒවා වර්ග තියෙනවා. ඒවා වෙනස්කම් තියෙනවා. ඒවා වරප්‍රසාද තියෙනවා. වෙනස්කම් තියෙනවා. ඒවා ඔයගොල්ලෝ වෙනම කියවලා තොරතුරු හොයාගන්න ඕන. කොහොමද මට කියන්න ඕන? අපේ ප්‍රශ්නෙන් අහන්නේ අරමුදල් රැස් කර හැකි මාර්ග 4ක්. ඔය ඉදිරිය කියන්න පුළුවන්. සාමාන්‍ය issue එකක් අලුතෙන් right issue එකක් සාමාන්‍ය කොට දැන් ඉන්න සාමාන්‍ය කොටස් හිමියන්ට. ඒ වගේම ණය කර නිකුත් කිරීමේ, ඒ වගේම වර්ණීය කොටස් නිකුත් කිරීම. preference shares. ඔය කිව්වනම් ඔය කොටස් 4 කිව්වනම් ලකුණු 5 හම්බ වෙනවා. ඔය විස්තර කරලා කියන්න ඕන. ඊළඟ දෙවෙනි කොටස. ඉහත ක්‍රමයන් මූල්‍ය සමාගමක පරිපූර්ණක supplement ස්තර 2 tier 2 ප්‍රාග්ධනය වැඩි කිරීමට හැකියාව ඇත්තේ කවර ක්‍රමයන් තුලින්ද? ඉහත ක්‍රමයන්, ඒ කියන්නේ ඔය ඉහතින් අපි දැන් ක්‍රම 4ක් කියනවනේ. ඒ වගේ මූල්‍ය සමාගමක පරිපූර්ණක ප්‍රාග්ධනය, කියන්නේ tier 2 එක. මම ඔයගලන්ට කිව්වා capital adequacy පාඩම කතා කරද්දි මතකද tier 1 tier 2 කියන එක මම පැහැදිලි කරා. ස්තර 1 ස්තර 2 ප්‍රාග්ධනය total capital එකේ ඉන්නේ core capital tier 1 tier plus tier 2 total capital. tier 1 plus tier 2 equal to total capital. මම ඒක කිව්වා මතකද ඔයාලට. ස්තර 1 එකතු කිරීම ස්තර 2 සමානයි මුළු ප්‍රාග්ධනය. ඒතකොට ස්තර 2. දැන් අපි ඔය කියන මුලින් සාකච්ඡා කරපු 4න් මාර්ග 4ක් ගැන අපි කිව්වනේ. ordinary shares. ordinary shares කියන්නේ අලුතෙන් ඉන්න කොටස් හිමියන්ට, ඒ වගේම ණයකර බැඳුම් කර, ඒ වගේම වර්ණීය කොටස්. ඕවයින් ඔන්න ඔය කියන supplementary 2 එක. ඒ කියන්නේ ස්තර 2 මේ tier 2 එක ප්‍රාග්ධනය වැඩි කිරීමට හැකියාවක් ඇත්තේ කවර ක්‍රමයන් තුලින්ද? ඔය කියන ඒවායින් කවර ක්‍රමයන් තුලින්ද? ඊටාම මේක පැහැදිලිව ඔයගලන්ට කියන්න පුළුවන්. It is issue of subordinate terms debt debentures which can be taken into tier 2. මේ වගේව ගන්න පුළුවන් tier 2 එකට. ඒ කියන්නේ ණය කර බැඳුම් කර මාර්ගයෙන්
එකතු කරගන්න මුදල් ගන්න පුළුවන් tier 2 එකට. ඒ ටික විස්තර කරලා කිව්වනම් හරි. ඒකේ ඕගොල්ලන්ගෙන් බලන්නේ පරීක්ෂා කරන්නේ මේ tier 1 tier 2 පැහැදිලිව වෙන් කරලා ඕගොල්ලෝ අඳුරනවා කියන එක. මම ඒක ඕගොල්ලන්ට ඉගෙනනවා මතක ඇතිනේ. දැන් ඒවා දැක්කනේ ප්‍රශ්න වලට එන්නේ මේ විදිහට. අපි උගන්වපුවා තියෙනවා tier 1 කියන්නේ tier ඒක ඉගෙනුවේ capital adequacy ratio කියන පාඩම උගන්වන්න. නමුත් ඒකේ මේ ආකාරව ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා ඕකෙම වැටෙන මාර්ගල තාම සරලව කියන්න පුළුවන් ලකුණු පහකට. පැහැදිලි නේද? ක්ලියර්. එහරි ක්ලියර් නේද? බේගින් කරගෙන යනවා මොකද අපිට බොහොම සීමිත කාලයක් තියෙන මේ ඉක්මනට අද මේක මේ පේපර් එකේ ඉතුරු ටික අපිට ඉවර කරන්න ඕන. ඒ නිසා ක්ලියර් නේද? ක්ලියර් නේද කතා කරපුවා? පැහැදිලි වෙන්න ඕන. ප්‍රශ්න නැහැ අපි කතා කරලා තියෙන්නේ ඔය ඒ මාතෘකා අපි පාඩම් අපි කතා කරලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නේ එන්නේ. ඕගොල්ලෝ පාඩමත් එක්ක ඉන්නවද? ඉන්න කියන්න. පැහැදිලි නේද? Okay, right. Okay. Dushan, right. Okay. Prabodhini, right. Hari. Right. Aparone. Right. ඊළඟට ඒ ප්‍රශ්නේ ඊළඟ කොටස. ඉහත දෙක කොටසේ යටතේ විස්තර කරන ලද ක්‍රමයන් තුලින් අරමුදල් රැස් කර ගැනීම ඇති වාසි තුනක් විස්තර කරනවා. දැන් අපි ප්‍රශ්න එක ප්‍රශ්නයක් ඊළඟ උඩ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධයි. දැන් දෙවෙනි ප්‍රශ්නේ සම්බන්ධයි පළවෙනි ප්‍රශ්නෙත් එක්ක. ඒක හරියට ලියලා වුණා දෙවෙනි එක ලියන්න. දෙවෙනි එකෙන් උත්තර දුන්නාන් පස්සේ ඒකෙන් අහනවා ඉහත දෙක කොටස යටතේ විස්තර කරන ලද ක්‍රමය තුලින් අරමුදල් රැස් කිරීම ගැනීම ඇති වාසි තුනක් විස්තර ගන්න. ඒ කියන්නේ අනික් ක්‍රම වලට වැඩිය tier 2 එක හරහා ප්‍රාග්ධනය වැඩි කර ගැනීමෙන් ඇති වාසි මොනවද කියලා කියන්නේ. ඒක දැන් මේ දෙකේ ඒ වාසියත් අපි මේ වෙලාවේ කතා කරන්න ඕන. බලමු මොනවද කියලා. තුන්වෙනි කොටසෙන් අහන්නේ ඒක. ඒ කියන්නේ බලමු මොකද්ද කියන්නේ. එවැනි මාර්ගයෙන් ඒ කියන්නේ පරිපූර්ණක ඒ කියන්නේ ස්තර දෙකට ඒ කියන්නේ සප්ලිමන්ටරි කැපිටල් එකක් අපි ගත්තම අපිට ඒකට interest need to be paid periodically. ඒ කියන්නේ කාලීනව තමයි කාලෙන් කාලෙ තමයි ඒකට interest එක කියන්නේ පොලිය ගෙවන්න වෙන්නේ. දැන් ඩිබෙන්චර් එකක් වුණොත් ඒකට every 6 month වෙන්න පුළුවන් annual වෙන්න පුළුවන්. එහෙම තමයි ඒගොල්ලන්ට ඒවා ගෙවන්න වෙන්නේ. එතකොට ඒකට time frame එකක් තියෙනවා. ඒතකොට කාලයක් තියෙනවා. ඒක එක වාසියක්. ඊළඟට result in increasing gearing ratio. ඒ කියන්නේ තෝලන අනුපාතය. gearing ratio කියන අපි කියනවා. තෝලන අනුපාතය කියන්නේ ණය සහ හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය සහ ණයකරුවන්ගේ කොටස අතර තියෙන තෝලනය. ඒ කියන්නේ අනුපාතය. ඒකට එහෙම අනුපාතයක් තියෙනවා විශේෂයෙන් කල්බදු සමාගම් වල. එතකොට result in increasing gearing ratio. ඒ කියන්නේ ඒ තෝලන අනුපාතය වැඩි කරගන්න මොකද 1:7ක් තමයි මේ අනුපාතය තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය වගේ 7 ගුණයක් තමයි ඒ කියන්නේ හිමිකරුවන්ගේ කොටස වගේ 7 ගුණයක් තමයි ණයට ගන්න පුළුවන් හැටියට අනුමත කරලා තියෙන්නේ කල්බදු සමාගම් වලට. ඒක වැඩි කර ගැනීම තුලින් ඒ වැඩි කර එහෙම කරන්න පුළුවන් මේ විදිහට මුදල් අරමුදල් රැස් කර ගැනීම තුලින්. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. ඊළඟට need to discount 20% annual from tier 2 capital. ඊළඟට මේම තව වාසියක් තියෙනවා ඩිස්කවුන්ට් කරන්න පුළුවන් 20% ගානේ වාර්ෂිකව 20% ගානේ මේ වගේ ඒවා ඩිස්කවුන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ නැවත ගෙවා පියවන්න පුළුවන්. එතකොට මේක ලොකු වගකීමක් වෙන්නේ නැහැ එතනට අවුරුදු පතා මේගොල්ලෝ ව්‍යාපාර කරන යනකොට ඒගොල්ලෝ ඒ මාර්ගයෙන් ටික මේ බර අඩු කරගන්න පුළුවන්. ඒ වගේම need to repay the total principal at the maturity. ඒ කියන්නේ ඔක්කොම සම්පූර්ණම මෙවැනි මාර්ග වලින් හොයාගන්න මුදල් පියවන්න වෙන්නේ repay the total principal at the maturity. ඒ කියන්නේ කල්පිරීමේදී at maturity වල තමයි කල්පිරීමේ තමයි සම්පූර්ණයෙන් ගෙවන්න වෙන්නේ. And hence to ensure adequate funds are available to meet the liability. ඒ කියන්නේ මේ වගේ වක්කීමට මුහුණ දෙන්න adequate liability plan එකක් liability settlement plan එකක් හදාගන්න පුළුවන් මෙයාට. අපිට අවුරුදු 10ක් අවුරුදු 8ක් අවුරුදු 7ක් ආදී වශයෙන් medium and long term එකට මේ ඩිබෙන්චර් එකක් ගත්තොත් ඒගොල්ලෝ දන්නවා අහවල් කාලේ තමයි මේක රීපේ කරන්න. ඒතකොට ඒ රීපේ කරන්නේ කාලේ අවසානයේ. එතන ඒගොල්ලන්ට රිසර්ව් එකක් දාගෙන හිමින් මේවා මුදල් හොයාගෙන plan එකකට මේවා settle කරන්න. ඒ වගේ වාසි තියෙනවා මෙවැනි ක්‍රමයකින් අරමුදල් සම්පාදනය කරද්දී. ඒක මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟට අපි බලමු ඒකේ
අනිත් කොටස හතරවෙනි කොටස මොකක්ද දාන්නේ? මූල්‍ය සමාගමකට ඉහත අරමුදල් අතරින් අත්පත් කරන ප්‍රධාන වත්කම් දක්වා. දැන් ඉහත අපි දන්නවානේ මූල්‍ය සමාගමට ඉහත අරමුදල්. ඔය අරමුදල් පාවිච්චි කරන්නේ වත්කම් අත්පත් කරගන්න ඒගොල්ලෝ. දැන් ඕවා වගකීම්නේ. ඕගොල්ලෝ දන්නවා බැලන්ස් ෂීට් එක මම එදා ඇඳලා පෙන්නුවා වත්කම් වගකීම්. මුදල් සමාගම වෙනවා බැංකුවකත් එහෙම තමයි. ජෙනරලි මූල්‍ය ආයතනයක assets and liability කොහොමද ස්ට්‍රක්චර් එක එන්නේ කියලා. ඒ කියන්නේ liability පැත්තේ ප්‍රාග්ධනය තියෙනවා. ඒ වගේම තැම්පත් තියෙනවා, ණය ලබා ගන්න ඒවා තියෙනවා. ප්‍රාග්ධනය තමයි tier 1 tier 2 කියලා අපි වෙන් කරලා ගත්තේ. ඊළඟට තැම්පත් ගන්න ඔය තාපහො ගන්න එකත් වගකීම. ඒ වගේම මෙල්ල පොලෙන් ණයට ගන්න ණය මුදලුත් තියෙනවා. ණය ඩෙප් තියෙනවා. ඒක ඕවා තමයි මේගොල්ලෝ වගකීම්. ඔය වගකීම් වලින් තමයි ඒවා උපයෝගී කරලා තමයි මේගොල්ලෝ වත්කම් නිර්මාණය කරන්නේ මුදල් සමාගමක්. ඒ කියන්නේ තැම්පත් මුදල් වෙන්න පුළුවන් ණයට දෙන්නේ. ඒගොල්ලෝ ප්‍රාග්ධනයේ අයිතිකාරව ගෙනාව මුදල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එකේ ණයට ගත් මුදල් වෙන්න පුළුවන්. ඒතර මේකෙන් අපෙන් අහන්නේ මූල්‍ය සමාගමකට ඉහත අරමුදල් අතරින් අත්පත් කරගත හැකි ප්‍රධාන වත්කම් දක්වා. ප්‍රධාන වත්කම් තමයි දක්වන්න. මූල්‍ය සමාගමට එවැනි අරමුදල් වල ඇති වැදගත්කම පැහැදිලි කරන්න. ඊටාම සංක්ෂිප්තව මේකට ලකුණු 5කට උත්තරයක් ලියන්න වෙන්නේ ඔයගලන්ට. අපෙන් අහන්නේ මොකද්ද? Explain major assets that the finance company can acquire out of above funds and importance to such assets to the finance company. එවැනි වත්කම් වල මුදල් සමාගමට තියෙන වැදගත්කම මොකක්ද කියලා අහන්නේ. හරිද? මේ ප්‍රධානම මෙවැනි අරමුදල් මගින් අත් කරන්න පුළුවන් වත්කම මොකද්ද? loans and advances. ණය සහ අත්තිකාරම්. ඇයි මේ මුදල් යොදාගෙන මේගොල්ලෝ ණය සහ අත්තිකාරම් දෙනවා? ඒවා මොයි ආයතනේ මොනවද? මුදල් සමාගමේ වත්කම්. වගකීම් වෙන්නේ ණය, නැත්නම් ප්‍රාග්ධනය, නැත්නම් තැම්පත්. එතකොට මේවෙන් මේ අනිත් පැත්තේ අත් කරන්න පුළුවන් වත්කම තමයි ණය සහ අත්තිකාරම්, loans and advances. අනිත් එක investments in government securities. ඒ කියන්නේ අපි government රාජ්‍ය සුරකුම්පත් වල ආයෝජනය කරන්න පුළුවන්. අපි මේ පාඩම කතා කරා. ඔයගොල්ලන්ට මතක ඇති. රාජ්‍ය සුරකුම්පත් වලත් මුදල් සමාගම් වලට ආයෝජනය කරන්න පුළුවන්. අර විදිහට අරමුදල් රැස් කළා හොඳ රිටර්න් එකක් තියෙනවා. ඒවත් යම් කොටසක් තැම්පත් කරනවා. ඒක තවත් වත්කමක්. ඒවත් වත්කම්. ඊළඟට investment in shares. වෙනත් ආයතනවල, වෙනත් මූල්‍ය සමාගම් වල, වෙනත් ආයතනවල හොඳින් ක්‍රියාත්මක වෙන ආයතනවල shares කොටස් ගන්න පුළුවන්. හැබැයි to some extent සම්පූර්ණ මුදල් යොදන්න බෑ. ඒවට MM සීමාවන් දාලා තිනවා මහ බැංකුවෙන්. ඒ කියන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් විධානයන් පනවන ගන්න පුළුවන් මෙන්න මේ වගේ සීමාවන්ට යටත්ද කියලා. ඒවා අපි ওই විධානයන් මගින් කතා කරලා තියෙනවා. එතකොට ඒක. ඊළඟට ලීස් ගන්න. ඒ කියන්නේ ඒකත් වත්කමක් ලීස් කරනවා කියන්නේ කල්බදු වලට දෙන්න පුළුවන්. ඒක ණය වර්ගයක් තමයි. ඒවත් වත්කම්. ඊට පස්සේ real estate properties. ඒ කියන්නේ දේපල වත්කම්. ඉතින් ගොඩක් සමාගම් දේපල මේ යම් ප්‍රමාණයට අරගෙන සංවර්ධනය කරලා විකුණනවානේ. ඒ වගේ ඒවා. ඉතින් ඒක තමයි වත්කම්. ඒතකොට ඒවා අහන්නේ වත්කම් දක්වා. දැන් අපිට වත්කම් කීපයක් කියනවා. ණය හා අත්තිකාරම්. හරිද? රාජ්‍ය සුරකුම්පත් වල ආයෝජනය කිරීම, ඒ වගේම කොටස් වල ආයෝජනය කිරීම, ඒ වගේම මොනවාද කල්බදු වල ලබා දීම, ඒ වගේම වත්කම් වෙනත් දේපල වෙළඳාම් වල ආයෝජනය කිරීම. ඊට පස්සේ ඒකෙන් අහනවා තව කොටසක් අහනවා මූල්‍ය සමාන එවැනි අරමුදල් ඇති වැදගත්කම පැහැදිලි කරන්න. එතකොට these assets will result in generating regular income in the company by way of interest, dividends, capital gains, etc. etc. ඒ කියන්නේ මොනවද? මේවැනි වත්කම් නිර්මාණය කරලා ඒ නොඑක් ආකාරي gains එනවනේ. දැන් බලන්නකෝ. ඒගොල්ලෝ loans and advances දුන්නම ඒකෙන් එනවා ආදායම් මොනවා හරහා දෙන්නේ. ඒවෙන් එනවා income එකක් generate වෙනවා. interest එක හරහා income එකක් generate වෙනවා. ඊළඟට මේගොල්ලෝ කොටස් වල ආයෝජනය කරොත් ඒගොල්ලෝ dividends එනවා. ඒ ආයතන ලාභ ලැබුවොත්. ඊළඟට මේගොල්ලෝ කොටස් වල ආයෝජනය කරාම capital gains ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභ ගන්නත් පුළුවන් කොටස් වල වැඩි නම් විකුණලා. ඊළඟට interest, dividends, ලාභ, ඒවා capital gains. ඒ වගේ නොඑක ආකාරයෙන් මේගලන්ට එවැනි වත්කම් මරා ඇති වාසි තියෙනවා. වැදගත්කම තියෙනවා. ඕවා තමයි කියන්නේ මේ සාමාන්‍ය සරල දේවල් තමයි ඕගොල්ලන් අහන්නේ. රොකට් සයන්ස් අහන්නේ නැහැ. මම ඒකයි මේ එදා මතකද ඕගොල්ලන්ට බැලන්ස් ෂීට් එකක් ඇඳලා වත්කම් වගකීම් දෙපැත්ත පැහැදිලි කරලා මේ ගැන පැහැදිලි කරා. මතක ඇති ඕගොල්ලන්. මේක ක්ලියර්ද? මේ ප්‍රශ්නේ ක්ලියර්ද? ක්ලියර්ද? සම්පූර්ණ ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. ක්ලියර්ද? ක්ලියර්ද? රෙස්පොන්ස් කරන්න. Clear? Right? Right. Question number 6 සම්පූර්ණයෙන්ම අපි ඉවර කරා. 7 to ඊට කලින් කතා කරලා ඉවර කරා. දැන් මේ දෙකම හරි ජෙනරලි කියන්නේ මේ දෙකම හරි නේද? ඒවා සාමාන්‍යයෙන් ඔහොම තමයි ප්‍රශ්න අහන්නේ.
එකක් මෙහෙයුම් ආදානම් පැත්තෙන් අනිත් එක මූල්‍ය සමාගමකට විශේෂයෙන්ම ලිස්ටඩ් කම්පැනි එකට අරමුදල් සම්පාදනය කරන මේ මාර්ග මොනවද? ඒවා තියෙන වාසි මොනවද? ඒවයින් ටියර් 2 වලට වැටෙන්නේ මොනවද? ඒ ආදී වශයෙන් සාමාන්‍ය දේවල් අපි උගන්වපුවා තමයි ඇහුවේ. ක්ලියර් නේද? මාව ඇහෙනවද ඔයගලන්ට? right. yes okay right. right probably right thank you. right. අපි තොර මේ පේපර් එකේ අපිට දැන් තියෙන last question එක right. last question number 8 right. අපි ඒකට යන්න ටක් ගාලා. question number 8 බලන්න ඔය. මොන බලන්න. ඒකත් යම් මූලික සටහනක් තියෙනවා. හැම ප්‍රශ්නයකම මෙහෙම සටහනක් එනවා. ඔයගොල්ලෝ මේව හොඳට සැලකිල්ලෙන් කියවන්න. කියවම ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ දැන් අපි සාකච්ඡා කරලා තියෙන සටහන් වලට තව අමතර කරුණු මේවෙන් එකතු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. වෙනත් උත්තරයක් ගොඩනගද්දී මේ කරුණු උපයෝග කරන්න පුළුවන් උත්තර ලියන්න. බලන්න. බැංකු නොවන මූල්‍යායතන වලට විශාලත්වයෙන් සහ මෙහෙයුම් පරිමාණයන් අංශයෙන් සලකන විට ඊට පුළුල් පරාසයක් වන ආයතනයන් ඇතුළත් වන අතර ඒවා මූල්‍ය සමාගම් ඔය කතා කරන බැංකු නොවන මූල්‍යායතන වලට විශාලත්වයෙන් සහ මෙහෙයුම් පරිමාණය අංශයෙන් බලන විට පුළුල් පරාසයක් වන ආයතනයන් ඇතුළත් වන අතර ඒවා මූල්‍ය සමාගම් ෆයිනෑන්ස් කම්පැනි ආයෝජන බැංකු ඉන්වෙස්ට්මන්ට් බැංක් කඩු සහ වත්කම් කළමනාකරණය ඇසෙට් මැනේජ්මන්ට් ආදී ඇතුළු පූර්ණ පරාසයක මූල්‍ය සෙයා සපයනු ලබන කුඩා තරායුකර ආයතනවල සිට සුවිශාල ප්‍රමාණයේ ගෝලීය ආයතනයන්ද වේ. ඒ කියන්නේ බැංකු නොවන non banking financial business කම ලොකු පරාසයක් තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් බැංකින් වෙන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය සමාගම් වෙන්න පුළුවන්. asset management companies වෙන්න පුළුවන්. ඒ වගේම brokering firms වෙන්න පුළුවන්. ඒවා local වෙන්න පුළුවන්. international වැඩ කරන ඒ වගේ ලොකු පරාසයක්. ඒ බැංකු නොවන මූල්‍යායතන මූල්‍ය ක්‍රමය තුළ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දැක්කනේ ඕගොල්ලන්ගේ සටහනකට non banking කියන්නේ මොනවද කියලා සටහනට එකතු කරන්න කරුණු ප්‍රමාණයක් මෙතන තියෙනවා අලුත් කරුණු ප්‍රමාණයක්. ඕගොල්ලන් පැහැදිලිවද මේ කියන්නේ. එහෙන් බැංකු නොවන මූල්‍යායතන මූල්‍ය ක්‍රමය තුළ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලොකු රෝල් එකක් ප්ලේ කරනවා මේගොල්ලෝ ෆයිනෑන්ෂල් සිස්ටම් එක ඇතුලේ බැංකු non banking financial institutions. ඒක ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. ඒක ක්ලියර්. පළවෙනි ප්‍රශ්නේ. මූල්‍ය වෙළඳපොළ කාර්යයන්හිදී වණික් බැංකු, ඒ කියන්නේ මර්චන්ට් බැංක් වල කාර්යභාරය විස්තර කරන්න. right කාර්යභාරය විස්තර කරන්න. 8 වෙනි ප්‍රශ්නේ right 8 වෙනි ප්‍රශ්නේ මේ මර්චන්ට් බැංක් ගැන අහන්නේ. මේ ගැන අපි වෙනම කලින් කතා කරන්න හම්බෙලා අපිට ඒ නිසා මේ ප්‍රශ්نين ඒ ගැනත් වෙනම කතා කරන්න පුළුවන්. right ඒ කියන්නේ පොඩි කොටසක් තියෙනවා මේ පළවෙනි කොටස ලකුණු 5කට. මූල්‍ය වෙළඳපොළ කාර්යයන්දී financial market activities වලදී වණික් බැංක් මර්චන්ට් බැංක් වල කාර්යභාරය විස්තර කරන්න. right බලමු. දැන් 8 වෙනි ප්‍රශ්නේ. එතකොට merchant banks facilitates financial market activities in various forms. නොඑක් විවිධ ආකාරයෙන් මේ merchant bank assist කරනවා financial market එක. මොනවද බලමු. provisions of investment advisory service. ඒ කියන්නේ ආයෝජන උපදේශන සේවාවන් හැට වැඩ කරනවා මේගොල්ලෝ merchant bank. ඒ කියන්නේ investment advisors හැට වැඩ කරනවා. හොඳම ආයෝජන මාර්ග මොනවද? මොන වගේද ඉන්වෙස්ට් කරන්න ඕන? මොන opportunities තියෙන්නේ ආදී වශයෙන් ඒගොල්ලෝ expert ලා එක. ඒගොල්ලෝ එහෙම advice කරනවා. right? එකක්. provisions of investment advisory services. ඊළඟට acting as an agent for public private issue of shares debentures. ඒ කියන්නේ ඒගොල්ලෝ agent හැට නියෝජිතයෙක් හැට වැඩ කරනවා public private issue of shares. ඒ කියන්නේ private issue වෙන්න පුළුවන්, public issue පොදු නිකුත් කිරීමක් වෙන්න පුළුවන්, private issue කිරීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ shares debentures ණයකර කියන්නේ කොටස් හා ණයකර නිකුත් කිරීමේදී පුද්ගලික වෙන්න පුළුවන්, පොදු වෙන්න පුළුවන්, මහජනතාවට වෙන්න පුළුවන්. ඒජන්ට්ලා හැට වැඩ කරනවා merchant banks. ඒගොල්ලෝ ඒජන්ට්ලා. ඒ කියන්නේ share issue කරන share agent හැට වැඩ කරනවා. ඒක තව විදියක්. ඊළඟට underwriting issue of shares debentures. underwriting issue. underwriters කියන්නේ මම ඔයගොල්ලන්ට underwriting ගැන ඉගෙනනවා. මතක ඇති. විශේෂයෙන්ම කොටස් වෙනදවල පාඩමේදී මුල්ම දවස්වල ඉගෙනනවා underwriting. ඒ කියන්නේ යම් ආකාරයක කොටස් නිකුත් කිරීමකදී බලාපොරොත්තු වෙන කොටස් ප්‍රමාණය අරමුදල් ප්‍රමාණය මහජනතාවගෙන් ඔෆර්ස් ලැබුණේ නැත්නම් ඒ ආයතනයට ඒගොල්ලන්ගේ සංවර්ධන කටයුතු ඉදිරි ව්‍යාපාර කටයුතු කරගෙන යන අරමුදල් අවශ්‍ය වෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ මොකද? ඒ ඉතුරු කොටස් ප්‍රමාණය මේගොල්ලෝ මිලදී අරගෙන ඒ ප්‍රමාණය ලබා දෙනවා අන්ඩර්රයිට් කරනවා කියන එක. එතකොට ඒක වෙනම ගාණක් අය කරනවා. ඒ වගේම මේගොල්ලෝ කොටස් මාකට් එකේ ඉහළට ගියාට පස්සේ කොටස් විකුණන ඒගොල්ලෝ මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. ආයතනෙන් අයින් වෙන්න අන්ඩර්රයිටින්. එතකොට ඒක තමයි ඒක ඒ වගේ කාර්යභාරවත් මේගොල්ලෝ කරනවා. ඊළඟට preparation of project business proposals for
clients. ඒ කියන්නේ ගම්දුනුකරුවන් වෙනුවෙන් project proposals, business proposals හරි ගස්සන එකත් මේගොල්ලන්ට. ඔන්න ඔය වගේ කාර්යභාරයන් ඕවා තමයි කරන්නේ merchant bank. අපිට මේ පාඩම් වලදී අපිට අහුන්නේ නැහැ. මෙතෙන්දී අපිට අහුණා ඒකේ කාර්යභාරයන් මේ වගේ. ඒතකොට ලකුණු 5කට ඒ කාරණා කතා කරන්න පුළුවන්. ඊළඟට ඒකේ දෙවෙනි කොටස. ඔන්න කල්බදු පැත්තෙන් අහන්න සමාගමක්. ඒ කියන්නේ විශේෂ කල්බදු සමාගමක් සඳහා අරමුදල් ලැබෙන මූලික ප්‍රවයන් 3ක්. මේවා අපි ඕකට තරම් කතා කරලා තියෙනවා. අපි දන්නවා ලීසින් කම්පැනි වලට ඩිපොසිට් ගන්න බෑ. අපි දන්නවා හොඳ ආකාරව අපි ඒවා මීට කලින් කතා කරලා තිනවා. ඒ නෝට් එකක් මම දීලා තියෙනවා. විශේෂිත කල්බදු සමාගම අරමුදල් ලැබෙන ප්‍රධාන මූලික ප්‍රවයන් 3ක් දක්වන්න. 3 යන්නේ ලකුණු 5ක් හම්බ වෙනවා. මොනවාද? issue of promissory notes, පොරොන්දු නෝට්ටු නිකුත් කිරීම. ඊළඟට issue of debentures, the commercial papers, ණය කර නැත්නම් වාණිජ පත්‍රිකා නිකුත් කිරීමෙන් අරමුදල් රැස් කරන්න පුළුවන්. borrowing from banks, බැංකු වලින් ණය ගැනීමෙන් ඒගොල්ලන්ට ගනුදෙනු කරන්න, ව්‍යාපාර කටයුතු කරන්න ණය ගන්න පුළුවන්. borrowing from other financial institutions, අනිකුත් මූල්‍ය ආයතන වලින් මුදල් සමාගම් වෙන්න පුළුවන්. වෙනත් රක්ෂණ ආයතන වෙන්න පුළුවන්. වෙනත් එවැනි අරමුදල් සම්පාදනය කරන ආයතන වලින් ඒගොල්ලන්ට ණයට ගන්න පුළුවන්. ඉතින් ඔය වැනි ආකාරයෙන් තමයි ඒගොල්ලෝ අරමුදල් රැස් කරන්නේ ව්‍යාපාර කඩ. මතක තියාගන්න ඕගොල්ලන්ගේ චෙක් කරන්නේ මේ ඩිපොසිට් අරගන්න බෑ කල්බදු සමාගම් වලට. අන්න ඒකයි. ඒක නැතුව අනික් මාර්ග වලින් අරමුදල් රැස් කරන්න ඕනේ. ඒක කිව්වම ලකුණු 5 ලබා ගන්න පුළුවන් ලේසියෙන්. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති. තුන්වෙනි කොටස. ඊළඟට තුන්වෙනි කොටස බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රාරක්ෂකයින් අන්ඩර්රයිටර්ස් වශයෙන් ක්‍රියා කිරීමේදී ඒවායේ කාර්යභාරය කුමක්ද? එවැනි කාර්යයන් නියාමනයන්ට යටත් වේද යන්න පැහැදිලි කරන්න. right? දැන් ඒකේ රෙගියුලේට් වෙනවද කියලා අහනවා. ඒගොල්ලන්ගේ non banking financial institution underwriters ලා හැටියට ක්‍රියා කිරීමේදී ඒවායේ කාර්යභාරය මොකක්ද කියලා අහන්න. හරිද? ඒ කියන්නේ ඒක අදහස් කරන්නේ මම අර කලින් කිව්ව concept එක underwriting concept එක කියන්නේ කියන්නේ issue එකකදී ඒ කියන්නේ මේ ඒක shares වෙන්න පුළුවන් මොනවාරි securities වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුරකුම් වෙන්න පුළුවන්. නිකුත් කිරීමකදී offers ආවේ නැත්නම් subscribe උනේ නැත්නම් ප්‍රමාණවත් පරිදි ඒකට ඒගොල්ලෝ agree වෙනවා ඉතුරු ටික ඒගොල්ලෝ මිලදී ගන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ role එක. right? ඒක තමයි ප්‍රධාන role එක underwriters. ඊට පස්සේ අපෙන් අහන්නේ එවැනි කාර්යයන් නියාමනයට යටත් යන්න පැහැදිලි කරන්න. එතකොට they need to comply with the rules and regulations of Securities and Exchange Commission of Sri Lanka. ඒ කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන් අනුගත වෙන්න, comply වෙන්න අවශ්‍යයි සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවේ rules and regulations. ඒ කියන්නේ අනිවාර්යෙන් එවැනි underwritersලා අපි කතා කළානේ. කොටස් වෙනදපොළ පාඩම් කතා කරද්දී අර ආයතන රාශියක් කියලා ඒගොල්ලෝ සම්පූර්ණයෙන් බලන්නේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව. ඒතන අනිවාර්යෙන් එවැනි ආයතන නියාමනයට යටත් වේද? yes යටත් වෙනවා. යටත් වෙන්නේ කාගේද නියාමනය? කවුද නියාමනය කරන්නේ ඒවා? කොටස් වෙනදපොළ ආයතන නියාමනය කරන සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව. ඒ දැනුම ඕගොල්ලන්ට තියෙනවද කියලා තමයි මෙතනින් ප්‍රශ්න කරන්නේ. right? ඊළඟ ප්‍රශ්නේ මූල්‍ය වෙළඳපොළ තුල ආයෝජන බැංකුවල විශේෂිත කාර්යභාරය පැහැදිලි කරන්න. මූල්‍ය වෙළඳපොළ තුල ආයෝජන බැංකුවල අර මුලිනුත් අහන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් බැංක් අහන්නේ. මුලින් අහන්නේ වණික් බැංක්, merchant bank. මෙතන අහන්නේ ආයෝජන බැංකුවල විශේෂිත කාර්යභාරය පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ දන්නවා financial intermediaries කියව අපි දන්න මූල්‍ය අතරමැදි කරන ආයතන ලොකු රෝල් එකක් නොඑක් ආකාරයේ සර්විසස් දෙනවා. Investment banks, especially in large and complex financial transactions such as underwriting, acting as an intermediary between securities issue and the investing public. ඒ වගේ අන්නේ වගේ විශාල කාර්යභාරයන් වලදී ඒ වගේ ලොකු ඉන්වෙස්ට්මන්ට් බැංක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම complex financial transaction වලදී සංකීර්ණ මූල්‍ය ගනුදෙනු වලදී මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි කියන්නේ. ඊළඟට ඒ වගේම financial advisors for institutional clients. ඒ කියන්නේ ආයතනික ගනුදෙනු කරන institutional clients ලාට financial advisors හැටියට මේ ආයෝජන බැංකු ක්‍රියාත්මක වෙනවා. Some investment banks specialize in particularly industry sectors. ඒ කියන්නේ සමහර කාර්මිකාංශ අංශයන් සම්බන්ධ විශේෂත්වයක් දක්වනවා. ඒගොල්ලෝ මේ සම්බන්ධ ආයෝජන උපදෙස් ලබා දෙනවා. එතන many investment banks also have retail operations that serve small individual customers. ඒගොල්ලන්ගේ small individual ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ පුද්ගලික තනි ගනුදෙනුකරුවන්ටත් ඒගොල්ලෝ
සමහර අවස්ථාවල සමහර ක්‍රියාත්මක වෙනවා. Investment banks also have retail operations. ඒ කියන්නේ සාමාන්‍ය කුඩා ප්‍රමාණික ගනුදෙනු ඉන්ඩිවිජුවල් ගනුදෙනු කරන වෙනුවෙන් කරන බව තමයි කියන්නේ. ඒතකොට මේ කාරණා තමයි ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. මේ ටික පැහැදිලි ඇති මම හිතන්නේ. ඔයගොල්ලෝ ගාව මොඩල් ආන්සර් එක තියෙනවා. ඔයගොල්ලන්ට මේක වෙනම කියව ගන්න පුළුවන් ආයතනයක්. ක්ලියර් නේද? මේ පේපර් එක අපි කතා කරලා ඉවර කරා, right? මේ පේපර් එක කතා කරලා ඉවර කරා. හරිද? දැන් 2015 පේපර් එක සම්පූර්ණයෙන්ම ඉවර කරා, right? ඒක සම්පූර්ණ ඉවරයි, right? හරිද? දැන් ඒ ඔක්කොම ක්ලියර් නේ? හරිද? මම හෙට රිවිෂන් ක්ලාස් එකේ එක්සෑම්ස් 4ක පේපර්ස් කතා කරන්න බාබත 2019 මාර්තු සැප්තැම්බර් 2018 මාර්තු සැප්තැම්බර් විභාග 4ෙම පේපර්ස් දෙකකින් කතා කරනවා. හෙට දවසම කරන්නේ ඒක. ඔයගොල්ලන්ට කැමති නම් ඒකට ජොයින් වෙන්න පුළුවන්. තාම අවස්ථාවක් තියෙනවා. මම අනිත් ළමයින්ටත් කියන්න රිවිෂන් ක්ලාස් එකට. දැන් අපි ඔයගොල්ලන්ට දීලා තියෙනවා 2014 පේපර් එක. අනිත් පේපර් එක අපි ඒක බලමු දැන්. ඒක අපි කතා කරන්නේ නැතුවනේ අපි ආවේ. ඒකෙත් ස්ට්‍රක්චර් එක මේ වගේම තමයි. 15 පේපර් එක වගේ නේද 14 පේපර් එකත් අර වගේ මේ 15 මාර්තු අපිට 14 සැප්තැම්බර් තමයි මේ විභාගයේ මේ සිලබස් එක ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඉතින් උපදෙස් ටික තියෙනවා ඒ වෙලාව ගන්න ඕනේ නැහැ. අපි ඉක්මනට යමු. ඉතුරු වෙලා උත්සාහ කරමු මේක කතා කරන්න. මේ බලන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. කෙටි හා ඍජු ප්‍රශ්න දා යෝග්‍ය පිළිතුරු සපයන්න. බැංකු නොවන මූල්‍යායතනයක් වශයෙන් අතරමැදියෙකු ලෙස පහසු සැපීම නොකරන්නේ. දැන් බලන්නකො මේක හරියම ලේසි උත්තර ලකුණු දෙකයි හම්බෙන්නේ මේකට. බැංකු නොවන මූල්‍යායතනයක් වශයෙන් අතරමැදියෙකු ලෙස පහසුකම් සැපීම නොකරන්නේ. මූල්‍ය සමාගමක්, රක්ෂණ සමාගමක්, කොටස්තරකරුවේ කල්බදු මූල්‍ය සමාගමක්. කද උත්තර වෙන්නේ? බැංකු නොවන මූල්‍යායතනයක් වශයෙන් අතරමැදියෙකු පහසු සැපීම නොකරන්නේ. ඒකට උත්තරේ වෙන්නේ කොටස් තරවකරුවේ. ඒක තමයි උත්තරේ වෙන්නේ. මොකද මූල්‍ය සමාගමක් ඒ අතරමැදියෙකු ලෙස පහසුකම් සපයනවා. ඒ තැන්පත් ගන්නව ණය දෙනවා. රක්ෂණ ආයතනත් මේ ඒගොල්ලන්ගේ ඉන්ස්ටෝල්මන්ට් අරන් ඒගොල්ලෝ අවශ්‍ය මාකට ණය දෙනවා. ඒ වගේම කල්බදු මූල්‍ය සමාගමුත් ණය අරගෙන වෙනත් මාර්ගවලින් අරමුදල් සම්පාදනය කරන ණය දෙවල්. මේක උත්තරේ කොටස්. ඒක සෞපකාර සමිති කරන නොහැකි වන්නේ. ඔයගොල්ලෝ දන්නවා කෝපරේටිව් රූරල් බැංක්ස්. තම සමාජික ඉල්ලුම් තැන්පතු බාර ගන්න පුළුවන්. sorry සාමාන්‍ය ඉල්ලුම් තැන්පත් කරන කරන්ට් accounts බාර ගන්න බෑ. කරන්ට් accounts නැහැ සමපකාර බැංකුවල. සමාජිකයන් ණය මුදල් දෙන්න පුළුවන්. අපි දන්නවා. මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මුදල් ආයෝජන. පොලි ගේම් සහ ඒකනේ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඉල්ලුම් තැන්පතු කරන්ට් accounts ඔපරේට් කරන්න බෑ සමපකාර සමිතියකට. ඊළඟ වෙළඳපොළ අතරමැදින් බලපත් නිකුත් කරනවා. වෙළඳපොළ අතරමැදි කියන්නේ මාකට් ඉන්ටර්මීඩියරිස්. අපි මේක කතා. දැන් ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරිස් වලට බලපත් නිකුත් කරන්නේ මහ බැංකුව. මාකට් ඉන්ටර්මීඩියරිස් කියන්නේ වෙළඳපොළ අතරමැදි. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ ආයතන. අනිකුත් ආයතන. ඒවට නිරන්නේ ශ්‍රී ලංකා විනිමය හුමාරු කමිෂන් සභාව. ඒක හරියට තේරුම් ගන්න මේ හරියම සරලයි. හරි. ඊළඟට මධ්‍යම තැන්පතු කරවම බාර ගන්න ලබන්නේ. මුදල් තැන්පත් නෙවෙයි සුරකුම් තැන්පතු. හරිද? සුරකුම් ගිණුම් පවත්වාගෙන යනවා. බාර ගන්න ලබන්නේ සුරකුම් තැන්පතු. ඒ කියන්නේ ඇත්තටම සුරකුම් කියන්නේ ඒව ගැන වාර්තාවන් තබා ගැනීම. ව්‍යාපාර ප්‍රාග්ධනය වෙන්චර් කැපිටල් රැස් කරගන්නේ අතවසම ධනවත් ආයෝජකයන් තමයි මේවා අරමුදල් සම්පාදනය කරන්නේ. ඒ වෙන්චර් කැපිටල් වලට සල්ලි දාන්නේ ඒගොල්ලෝ. ඊළඟට ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු සහ මූල්‍ය සහ අතර වෙනස්කම් දෙකක්. මේවා මම කතා කරලා තියෙන ඕන තරම්. ඒවා මම ආයි කියන්න ඕනේ නැහැ. ඒවා අපි කතා කරලා තියෙනවා. ඒකක බාරන අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේද? ලකුණු දෙකයි ලකුණු දෙක පොඩ්ඩක් විස්තර කරන්න. ඒකක බාර යුනිට් ට්‍රස්ට්. ඒ කියන්නේ ඉතා කුඩා ඒකක නිකුත් කරලා ආයෝජනය කරන්න කැමති අයගෙන් අරමුදල් රැස් කරන උදාහරණයක් වශයෙන් රුපියල් 10ක නිකුත් කරොත් එවැනි කුඩා ප්‍රමාණයකින් අරමුදල් එකතු කරන්න පුළුවන්. සම්පාදනය කරන විදිහ. සුරකුම්පත් සම්බන්ධයෙන් ප්‍රාථමික අලුයකරුවන්ගේ කාර්යභාරය. ප්‍රාථමික නිකුතුවේදී ඒවා තොග වශයෙන් මිලදීගෙන ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු කරන මත අලුය කියන ප්‍රාථමික වෙළඳ ඔය ටික කිව්වනම් ලකුණු දෙක හම්බ වෙනවා. රන් භාණ්ඩ උකස්කරුවන් සඳහා බලපත් ලබා දීමේ අධිකාරී ලැබී ඇත්තේ කාටද? අපි මේ උකස් පාඩම කතා කරා. නමුත් බලපත් ලබා දීමේ අධිකාරිය දෙන ප්‍රාදේශීය ලේකම්වරයාට. ඒ උකස් ආයතනයේ පවත්වාගෙන ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම්වරයාට තමයි මේ බලය තියෙන්නේ. මුදල් තරවකරුවන්ගේ ආදායම් මූලාශ්‍රය කවරද? ඊටාම සරලයි. මනි බ්‍රෝකර්ස් අපි මේ පාඩම කතා කරා ෂෙයා බ්‍රෝකර්ස් පාඩමත් එක්කම එකට තියලා මතක ඇති ඔයගොල්ලන්ට. මුදල් තරවකරුවන්ගේ ආදායම වෙන්නේ ඒ කියන්නේ තරවකරුවන් කරන්නේ දෙපැත්ත සම්බන්ධ කිරීමනේ. ඒ කියන්නේ මනි බ්‍රෝකර්ස් මුදල් අවශ්‍යයට මුදල් වැඩිපුර තියෙන දෙපැත්තෙන් තා චූටි මුදලක්
කමිෂන් එකක් කරන එක තමයි ආදායම් මූලාශ්‍රය වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. ඒක දෙවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් මූල්‍ය ව්‍යාපාර පන්තිවල නියාමනය අතර ඒ අනුව ඔවුන් මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන තු ඇත. ඔන්න ප්‍රකාශය. මූල්‍ය සමාගම් වල ව්‍යාපාර කටයුතු වල ස්වභාවය nature of the business of finance companies. ඒ කියන්නේ ඒගොල්ලෝ අත් වශයෙන්ම ස්වභාවය කිව්වම වෙන්නේ තැන්පත් බාර ගන්නවා. ඒ කියන්නේ money මේ deposit mobilization and lending. ඒ තමයි main business එක. එතකොට ඒ වගේ මූල්‍ය සමාගම් ප්‍රධාන ව්‍යාපාර කටයුතු. ව්‍යාපාර කටයුතු කියන්නේ ආයි අරකම තමයි විස්තර ගන්න. තැන්පත් බාර ගන්නවා, ණය දෙනවා. ණය කියන්නේ මොනවද? ප්‍රධාන වශයෙන් වෙන්නේ ලීසින් දෙනවා, බෝල් පෝනින් කරනවා, ඒ වගේම අනිකුත් ව්‍යාපාර කටයුතු ණය දෙනවා, ඒ වගේම අනිකුත් අවශ්‍ය කරන ණය ලබන ව්‍යාපාර වල ව්‍යාපාර කටයුතු මොනවද? මේන් ඔපරේෂන්ස්. ඊළඟට ඉහත එක් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් මූල්‍ය සමාගම් වල මොනවාද සිදුවෙන ප්‍රධාන අවදානම් මොනවද? අපි අර කතා කරපු අවදානම් වර්ග 4. ප්‍රධාන වශයෙන් ප්‍රධාන ණය අවදානම්, වෙළඳපොළ අවදානම්, ද්‍රව්‍යශීල අවදානම්, මෙහෙයුම අවදානම්. ප්‍රධාන අවදානම් මොනවද? ඔය 4 පොඩ්ඩ පැහැදිලි කරන්න. මම ඒක උගන්වලා තියෙනවා ඔයගලන්ට. මම හිතන්නේ ඒක අමාරු නෑ. පුළුවන් නේද? අවදානම් වර්ග 4 පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. අපි ඒවා කතා කරලා තියෙන ක්ලාස් එකේ ඈ. ක්‍රෙඩිට් රිස්ක් එක, ලික්විඩිටි රිස්ක් එක, ද්‍රව්‍යශීල අවදානම්, මාකට් රිස්ක් එක, වෙළඳපොළ අවදානම්, මෙහෙයුම අවදානම්. ඊට කලින් පේපර් එකේ මෙහෙයුම අවදානම් සම්පූර්ණව කතා කරා. මුල් ප්‍රශ්න. ඉතින් මේවා විස්තර කරලා කියන්න පුළුවන්ද? පුළුවන් නේද? අවදානම් 4 පොඩ්ඩ විස්තර කරන්න මම මේ පාඩමකුත් වෙනම කරා. එච්චරයි ලකුණු 5කට කරන් දෙන්නේ. පුළුවන් නේද? පුළුවන් වෙනවනේ විභාගේ ලේසියෙන් ලබන මාස විභාගේ. රයිට්? ඒක අපි උගන්වලා තියෙන්නේ. රයිට්? කතා කරන්න ඔයගොල්ලෝ රෙස්පොන්ස් කරන්න. ඒ 4 පුළුවන් වෙන්න එපා. ඒවා අපි කතා කරලා තියෙනවා. රයිට්. හරි. පාඩමත් එක්ක ඉන්නවද ඔයගොල්ලෝ? කෝ කතා කරන්න මේ රෙස්පොන්ස් කරන්න. ප්‍රධාන අවදානම් 4 පොඩ්ඩ විස්තර කරලා ලියන්න පුළුවන්. ඕකේ රයිට්. thank you. right. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. ඒක හතරවෙනි කොටස. වාණිජ බැංකුවල පොලි අනුපාත වල වඩා ඉහළ පොලි අනුපාතයක් කරදී මූල්‍ය සමාගම් වලට තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදුවන්නේ. ඇයිදයි පැහැදිලි කරන්න. දැන් මේක මම මීට කලින් අවස්ථාවක් පැහැදිලි කරා. ඕගොල්ලෝ දැන් මම ආයි මතක් වෙන්නත් එක තේරුම් කරලා දෙන්න අහගන්න හොඳට. වාණිජ බැංකුවල පොලි අනුපාත වල වඩා ඉහළ පොලි අනුපාතයන් යටතේ මූල්‍ය සමාගම් වලට තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදුවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. එතකොට පොලි අනුපාත වල වඩා ඉහළ පොලි අනුපාත. පොලි අනුපාත තමයි දෙපැත්තක් තියෙනවානේ. තැන්පත් ගන්න ලබා දෙන පොලිය, ණය මුදල් ලබා දෙන පොලිය. මේ දෙපැත්ත ගැනම කියන්න ඕන. එහෙම කියනකොට එක පැත්තක් කියනවා උදාහරණයක් වශයෙන් බැංකු වලට තැන්පත් ලබා ගන්න පුළුවන් සාමාන්‍ය තැන්පතු, කාලීන තැන්පත් සහ ජංගම ඉල්ලුම් තැන්පතු. එතකොට ඉල්ලුම් තැන්පතු වලට ඒගොල්ලන්ට පොලියක් ගෙවන්න අවශ්‍ය නැහැ, ගනුදෙනු කරන්න නිකම්ම ලැබෙනවා. එතකොට cost of funds 0. ඉල්ලුම් තැන්පතු වල cost of funds 0. ඒ කියන්නේ අරමුදල් පිරිවැය බිඳුවයි. එතකොට ඒගොල්ලන්ට ඇවරේජ් කරාම අනික් කොස්ට් එකක් අරගෙන ගන්න ෆන්ඩ්ස් එක ඇවරේජ් කරාම ඒගොල්ලන්ගේ cost of funds ජෙනරලි මුදල් සමාගම් වලට වඩා cost of funds අඩුයි. එතකොට ඒ අනුව බලුවම ඒගොල්ලන්ට ඉහළ මේ වැඩි අඩු පොලියකට මේ වැඩි පොලියකට මුදල් සමාගම් වලට මුදල් රැස් කරන්න සාපේක්ෂව බැංකු වලට වඩා. බැංකු වල ජංගම ගිණුම් තියෙන නිසා පොලිය අඩුවෙන් ඇවරේජ් කොස්ට් එක අඩු කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ණය දෙන්නත් පුළුවන් අඩුවෙන්. අන්න ඒගොල්ලෝ පොලි අනුපාත. ඒක තමයි වෙන්නේ. ඔය වාණිජ බැංකු වල පොලි අනුපාත වල වඩා ඉහළ පොලි අනුපාතයක් කරතේ මූල්‍ය සමාගම් වලට තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදුවන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඇයි කියලා කියන්න ඕනේ. මොකද හේතුව? හේතුව තමයි බැංකු වලට සාපේක්ෂව ඉහළ අරමුදල් පිරිවැයක් කරතේ ඔවුන් අරමුදල් රැස් කරගන්නා බැවින් ඔවුන්ට ඉහළ පිරිවැය ආවරණය කරමින් ලාභාන්තිකයක් රඳවා ගැනීම සඳහා ඉහළ පොලියකට ණය මුදල් ලබා දීමට සිදු වෙනවා. ඒතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඉහළ පොලියකට තමයි තැන්පත් ගන්න වෙන්නේ. ඉහළ පොලියකට තමයි ඒක ආවරණය කරලා ලාභිකුත් යාන්නේ. ඉහළ පොලියකට තමයි අරමුදල් ණයට දෙන්න වෙන්නේ. ඒක තමයි හේතුව. බැංකු වලට ඒ වාසිය තියෙන්නේ අඩුවෙන් ගන්න පුළුවන් වෙන්නේ. අරමුදල් පිරිවැය අඩු නිසා විශේෂයෙන් ඉල්ලුම් තැන්පතු වල කොස්ට් එකක් නොවෙන නිසා. ඔන්නෝක තමයි ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්න. ඒක පැහැදිලි කරනවා. තේරෙන්නේ නේද ඒක? ඒ අදහස පොයින්ට් එක හරියට අල්ලගන්න. හරිනේ මේ පොයින්ට් එක. පොයින්ට් එක හරිනේ. මේ පොයින්ට් එක අහුණා නේද ඔයගොල්ලන්ට? අහුණොත් ඔක හරවලා ලියන්න පුළුවන්. රයිට්. ක්ලියර් නේද? බැංකර්ස්ලා මෙතන ඉන්න ඒගොල්ලෝ දන්නවා. රයිට්. ඕකේ.
ඕකේ රයිට් හරි. හරි. ඊළඟට දෙක අපි උත්තරේ කතා කරා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. විශේෂයෙන්ම වයස්ගත ජනගහනය වැඩි ඉහළ අවදානමක් ඇති අවස්ථාවලදී විශ්‍රාම වැටුප් අරමුදල සහ අර්ථසාධක මුදල ආර්ථික හා සමාජීය වශයෙන් රටක විශාල කාර්යභාරයක් ඉටු කරන ලබනවා. ඕගොල්ලෝ දැන් අපි මේ පාඩම කතා කරා. ඒ කියන්නේ අර්ථසාධක අරමුදල EPF එක ETF එක සේවක භාරකාර අරමුදල ඒ වගේම අනිකුත් විශ්‍රාම අරමුදල ගැන පාඩම් අපි කතා කළා මතකයි. දැන් මේක කියන්නේ විශේෂයෙන් වයස්ගත ජනගහනය වැඩි. ඒ කියන්නේ ඒජින් පොපියුලේෂන් එක වැඩි. ඉහළ අවදානමක් ඇති අවස්ථාව. එතන එහෙම නාම රටකට රජයකට ඒ වගේ අවස්ථාවක ඉහළ අවදානමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ නඩත්තු කරන්න ඕන. එවැනි අවස්ථාවක විශ්‍රාම වැටුප් අරමුදල සහ අර්ථසාධක අරමුදල ආර්ථික හා සමාජීය වශයෙන් රටක විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒක තමයි ඔය කියන්නේ. ලංකාවෙත් දැන් ඒක තියෙනවා EPF, ETF, pension funds එහෙම තියෙනවා. ඒක කොහොමද වයස්ගත ජනගහනය වැඩි ඒ වගේම අවදානමක් ඇති අවස්ථාවක ඒක කොහොමද විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියලා කියන්නේ. ඒක දැන් ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලන්. පළවෙනි ප්‍රශ්නේ. ඊසාන් අරමුදල් රටක සමාජයට හා ආර්ථිකයට සේවය කරනු ලබන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔන්න දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ඉහත අරමුදල්. ඒ කියන්නේ විශ්‍රාම අරමුදල්, අර්ථසාධක අරමුදල් ආදී අරමුදල්. රටක සමාජයට හා ආර්ථිකයට. එතකොට මේ කැලි දෙකට කඩලා උත්තරේ ලියන්න ඕන. සමාජයට වැඩ මේ සේවය කරන්නේ කොහොමද? ඒ වගේම ආර්ථිකයට සේවය කරන්නේ කොහොමද? මේ කොටස් කෙලින්ම ගත්ත ගමන් ලකුණු 5යි ලැබෙන්නේ. ප්‍රශ්න අංකේ දාන්න, අණු අංකේ දාන්න, ඊට පස්සේ ලියන්න සමාජයට කියලා කෙටි උපමාතෘකාවල් දීලා මේක සමාජයට කොහොමද සේවය කරන්නේ අරමුදල්. එතකොට කියන්න පුළුවන් සමාජීය සුරක්ෂිතභාවයක් ඇති කරමින් වයස්ගත ජනගහනයේ සමාජ සුරක්ෂිතභාවය ඇති කරමින් ඔවුන්ගේ විශ්‍රාම දිවියේදී ඔවුන්ට රැකවරණයක් ලබා දෙමින් ඔවුන් සමාජයේ මත යැපෙන්නන් බවට පත් නොකර ඔවුන්ට ස්වාධීනව වැඩ කිරීමට තියෙන අවස්ථාව ලබා දීම මගින් තමයි සමාජයට සේවය කරන්නේ. එහෙම ලියන්න පුළුවන්. ඊළඟට ආර්ථිකයට. මෙවැනි අරමුදල් වල විශාල ප්‍රමාණයක් ආර්ථිකයට කියලා ආර්ථිකයට සේවය කරන්නේ මෙවැනි අරමුදල් වල විශාල මුදල් ප්‍රමාණයක් එක්රැස් වෙනවා. ඒවා මාසිකව, අර්ධවාර්ෂිකව, වාර්ෂිකව මේ අරමුදල් වල විශාල මුදල් ප්‍රමාණයක් කැරකෙනවා. ඔයගොල්ලෝ දන්නවා EPF එකේ ට්‍රිලියන ගාණක් වත්කම් තියෙනවා. බිලියන ගාණක වත්කම් තියෙනවා සේවක භාරකාර අරමුදල්. ඒ වගේම අනිත් අරමුදල් වලත් තියෙනවා. මේ මුදල් මේගොල්ලෝ ආයෝජනය කරන්නේ රාජ්‍ය සුරකුම්පත්වල. ඒ කියන්නේ රජයට ණය ලබා දීම සතර ඒ නයින් ආර්ථිකයටත් මේගොල්ලෝ සේවය කරනවා. ඔය ටික තමයි ඔකෙදි කියන්න ඕනේ. පැහැදිලි නේද? මේක ලියන්න ඕනේ වෙන ක්‍රමයකට. මේ ස්ටයිල් එක තේරුම් ගන්න. හරිද? අහුණා නේද ක්‍රමේ? ඒකේ සමාජයට කොහොමද වැඩ කරන්නේ මේ අරමුදල්? ඒ වගේම ආර්ථිකයට කොහොමද වැඩ කරන්නේ? ඒ විදිහට ලියන්න ඕනේ. පොඩි ලකුණු පහකනේ. පොඩි පානක් එක්ස්ප්ලেইন කරලා ලියන්න ඕනේ. රයිට්. ඊළඟ තමයි ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අතර ප්‍රධාන වෙනස්කම්. හරිම සිම්පල්, හරිම සරලයි. අර්ථසාධක අරමුදල පාලනය වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල 50 යටතේ. සේවක භාරකාර අරමුදලට නීතිමය තත්ත්වේ සේවක භාර අරමුදල් නීතියක් වෙනම තියෙනවා. එතකොට මේ දෙකේ නීතිමය තත්ත්ව වෙනස්. ඒ වගේම සේවක භාර අර්ථසාධක අරමුදලේ කළමනාකරණය මේ පරිපාලනය කරන්නේ කම්කරු කොමසාරිස්වරයා. නමුත් සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීම, ඒ අරමුදල් ආපසු ගෙවීම, ඒක සුරක්ෂිතව ආරක්ෂා කිරීම මේ දේවල් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පනතෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව. නමුත් සේවක භාරකාර අරමුදලේ කම්කරු කොමසාරිස්වරයාගේ භාරකාරත්වයට වෙනම භාරකාර අරමුදල් මණ්ඩලයක් තියෙනවා. ඔවුන් තමයි මේ අරමුදලේ කළමනාකරණය සහ අරමුදල් කළමනාකරණය සියලුම දේවල් කරන්නේ. ඒක තමයි. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල තව එකක් තමයි සේව්‍යයා හා සේවකයා අතර දෙන්නාගේම කොටස් මුදල් වලින් තමයි මේක සමන්විත වෙන්නේ. සේවකයෙක්ගෙන් පඩියෙන් අඩු කළා ඒ වගේම සේවයක් කොටසක් දාලා මේක අරමුදලට යවනවා. නමුත් සේවක භාරකාර අරමුදල වෙන්නේ 3% ප්‍රමාණයක් අය කරනවා යවනවා සේවයා විසින් පමණයි. සේවකයන්ගේ සතවක්වත් අය කරන්නේ නැහැ. ඒතකොට ඒක වෙනත් ආකාරය. ඒ දෙක වෙන. ඔය වගේ වෙනස්කම් ටික කියනවා. කිව්වම ලකුණු 5ක් ලැබෙනවා. පැහැදිලි ඇති. ඒක දන්නවද කියලා බලන්න ඕගොල්ලන් ඈ. ඊළඟට මෙම අරමුදල් විසින් කරනු ලබන ආයෝජන. දැන් මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ දිගටම මේගොල්ලෝ ෆන්ඩ්ස් එනවනේ. හැම මාසෙකම EPF එකට ETF එකට මේ අරමුදල් වලට සල්ලි හම්බ වෙනවා. සේවකයන්ගෙන් අඩු කරගන්න ඒවා ආයතන වලින් දානවා. මේගොල්ලෝ දිගින් දිගටම පර්මනන්ට් කෑෂ් ෆ්ලෝ එකක් තියෙනවා හැම මාසෙකම. කාටද මේ අරමුදල් වලට. එතන මෙම අරමුදල් විසින් කරනු ලබන ආයෝජන අඩු අවදානම් සිට වැඩි අවදානම් දක්වා. ඒ කියන්නේ මේගොල්ලෝ විසින් කරන මේ ආයෝජන අවදානම අඩු තැන් ඒ වගේ ඉඳලා වැඩි දක්වා. ඒවම කෙටි කාලයේ සිට දිගු කාලය දක්වා. ඒ කියන්නේ short term to long term, short term, medium term, long term දක්වා
විශාල ලෙස විවිධාංගීකරණය කිරීමේ උපාය මාර්ගයක් භාවිතා කළ යුත්තේ ඇයි? ඒ කියන්නේ එහෙම ස්ට්‍රැටජි එකක් අනුගමනය කරන්න ඇයි කියලා තමයි අහන්නේ. ඕගොල්ලෝ ඒක තේරුම් අරන් ලියන්න ඕන. දැන් මේ අරමුදල් වල තියෙන්නේ කාගේ සල්ලිද? වැඩ කරන ජනතාවගේ සල්ලි, හාම්පුතුන්ගෙන් සහ වැඩ කරනගෙන් අඩු කරගන්න සල්ලි තමයි මේ අරමුදල් වලට එවන්නේ. විශේෂයෙන්ම සේවක අත්සාධ කර්ම. සේවක බාරකාර අරමුදල් එවන්නේ හාම්පුතු. කොහොමද මිනිස්සුන්ගේ සල්ලි මේ. එතකොට මේ මහජනතාවගේ මුදල් සුරක්ෂිත ලෙස ආරක්ෂා වෙන්න ඕන. ඒගොල්ලෝ විශ්‍රාම යනකොට ඒගොල්ලන්ගේ විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්න මේ මුදල් ඒගොල්ලන්ට ආපහු ලබා දෙන්න ඕන. ඒ සඳහා මේ අරමුදල් සේවක අත්සාධ කර්මුදල් ශ්‍රී ලංකා මහා බැංකුවෙනුත් සේවක බාරකාර අරමුදල් සේවක බාරකාර අරමුදල් මණ්ඩලය මගිනුත් ආයෝජනය කිරීම කරනවා. ආයෝජනය කළා පොලි ආදායමක් ලබනවා. මම කිව්වා මේ 98ක් 96ක් 97ක් විතරම ආයෝජනය කරන්නේ රාජ්‍ය සුරකුම් පත්‍රය. කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරවල. එතන මේ වගේ ආයෝජනය කරත් තමයි ඔය කියන්නේ අවදානම අඩු අවදානම විසිට වැඩි අවදානම් දක්වා. රිස්ක් එක අඩු එකේ ඉඳලා වැඩි දක්වා. කෙටි කාලේ ඉඳලා දිගු කාලේ දක්වා. විශාල ලෙස විවිධාංග ඩයිවර්සිෆයි කරනවා. ඒ කියන්නේ මේ රිස්ක් මිනිමයිස් කරන එක ස්ට්‍රැටජි එකක්. අවදානම් අවම කිරීමේ උපාය මාර්ගයක් මේක. අවදානම් අවම කිරීමේ උපාය මාර්ගයක් කියන්නේ එන සල්ලි හැම එකම අවදානම වැඩි. නමුත් පොලි ආදායම වැඩි එකම තැනක යෙදුවොත් ඒකේ එතකොට කන්සන්ට්‍රේෂන් රිස්ක් එක වැඩි. මම ඔයගලන්ට උගන්වලා තියෙනවා කන්සන්ට්‍රේෂන් රිස්ක් එක. එවැනි අවස්ථාවක සංකේන්ද්‍ර අවදානම ඉතා ඉහළයි. නමුත් එහෙම සංකේන්ද්‍ර අවදානමක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා සංකේන්ද්‍ර අවදානමක් ඇති නොවන ආකාරයට මේ රිස්ක් එක ඩයිවර්සිෆයි වෙන විදිහට විවිධාංගීකරණය වෙන විදිහට යම් යම් ආකාරයේ අවදානම් අඩු විශේෂයෙන් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර එවැනි කොටස් වෙනදබල ඉතා පොඩි ප්‍රමාණයක් සහ වෙනත් ආයෝජන. ඒ කියන්නේ සමහරට මේ ස්ථාවර තැන්පත් වෙන්න පුළුවන් වෙනත් ආයෝජන වෙන්න පුළුවන්. ඒ වගේ ආයෝජන වල විවිධ අවදානම් අඩු ඉඳලා අවදානම් වැඩි. අඩු අවදානම් කියන්නේ දැන් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර රිස්ක් ෆ්‍රී කියලා අපි ඉගෙන ගත්තා. ඒක අවදානම් අඩුයි. ඒ වගේම අවදානම් වැඩි කොටස් වෙනදබල ඒ වගේම අනිකුත් ආයෝජනත් යම් ප්‍රමාණයක් ප්‍රතිශතාත්මක පොඩි ප්‍රමාණයක් ආයෝජනය කරනවා. එහෙම කරනවා. ඒ වගේම කෙටි කාලේ ඉඳලා දිගු කාලේ. දැන් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර රාජ්‍ය සුරකුම් පත්‍ර ආයෝජනය කරද්දී කෙටි කාලය මාස 3 මාස 6 නැත්නම් අවුරුද්ද මාස 12 ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කරනම් අවුරුදු 2 අවුරුදු 5 අවුරුදු 7 අවුරුදු 12 අවුරුදු 15 අවුරුදු 20 30 ආදී වශයෙන් දිගු කාලය. එතකොට මේ රිස්ක් එක මේක විවිධාංගීකරණය වෙනවා. එතකොට එකම තැනක එකම රිස්ක් එකක් අරන් එකම මේ ආයෝජනයක් එකම රිටර්න් එකක් බලාගෙන ආයෝජනය කරන්නේ නැහැ. අන්න ඒක තමයි ඔය වෙන්නේ. අපෙන් අහන්නේ එහෙම උපාය මාර්ගයක් භාවිතා කළ යුත්තේ ඇයි කියලා. අපි උත්තර දෙන්න ඕන ඇයි එවැනි උපාය මාර්ගයක් භාවිතා කරන්නේ? එහෙම උපාය මාර්ගයක් භාවිතා කරන්නේ අරමුදල් එකම තැනක එකම මේ අවදානමක් කරන එකම පොලියකට එකම දෙයකට ආයෝජනය කරොත් ඒකේ රිස්ක් එක වැඩි, කන්සන්ට්‍රේෂන් රිස්ක් සංකේන්ද්‍ර අවදානම් වැඩි. ඒ නිසා සංකේන්ද්‍ර අවදානම අඩු කරගනිමින් අරමුදල් වල සුරක්ෂිතභාවයත් ඒවා නැවත සමාජිකයන්ට හිමි මුදල් නැවත ලබා දීමේදී ඒවා ආරක්ෂාකාරීව ලබා දීමටත් හැකිවන ආකාරයට තමයි මෙවැනි උපාය මාර්ගයක් භාවිතා කරන්න කියන තමයි උත්තරේ ලියවෙන්න ඕන. මම හිතන්නේ ඒක ක්ලියර් ඇති. ඒක ක්ලියර් ඇති. පැහැදිලිද ඒක? ඒ උත්තරේ පැහැදිලිද? එහෙම ඊටාම තාර්කික උත්තරයක් ඔයගොල්ලෝ ගොඩනගන්න ඕන. ඒ ඇයි එහෙම උපාය මාර්ගයක් භාවිතා කරන්න කියලා. පැහැදිලිද? ක්ලියර්ද? මගේ තර්කේ පැහැදිලිද ඔයගොල්ලන්ට? තර්කේ පැහැදිලිද? එවැනි තාර්කික උත්තරයක් ඔයගොල්ලෝ ගොඩනගන්න ඕන. right. මිලින්ද පීරිස් දැන් ජොයින් වුණේ. right. හරිද? clear. okay. oh right හරි. okay. right. ඒ වගේ හොඳට තාර්කික උත්තර ගොඩනගන්න බලමු ප්‍රශ්නයක්. ඊළඟ කොටස ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන මහජනතාව වෙත විශ්‍රාම වැටුප් යෝජනාවක ඉදිරිපත් කිරීමේ විශේෂ වැදගත්කම කවරද? දැන් බලන්න ලංකාවේ මූල්‍ය ආයතන. ඒ කියන්නේ මූල්‍ය ආයතන බැංකු වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. එවැනි මූල්‍ය ආයතන මහජනතාව වෙත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීමේ විශේෂිත වැදගත්කම කවරේද? දැන් බලන්න විශ්‍රාම වැටුප් හම්බෙන්නේ කාටද? දැන් ස්ථිර විශ්‍රාම වැටුප් හම්බෙන්නේ රජයේ සේවකයන්ට. ඒ වගේ වෙනත් ආයතනවල විශ්‍රාම වැටුප් හිමිකම් සහිත බැංකුවල මහා බැංකුව නැත්නම් වෙනත් බැංකුවල රාජ්‍ය සේවය වගේ ආයතනවල විශ්‍රාම වැටුප් තියෙනවා. ඒවට ඒගොල්ලන්ට විශ්‍රාම ලැබෙනවා. එතකොට නමුත් රටක ශ්‍රම බලකායෙන් විශාල පිරිසකට එහෙම විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ සංරක්ෂා කරන්න ඉන්නවා. වෙනත් විවෘතීන් යෙදෙන ඉන්නවා. වෙනත් ව්‍යාපාර කරන්න ඉන්නවා. ඒගොල්ලන්ට මේ ව්‍යාපාර වලින් ලැබෙන ආදායම නැතුව ගියොත් වෙන ආදායමක් නැහැ වයසට ගියාම. නමුත් විශ්‍රාම වැටුප් ලබන්නේ ඒ ලැබෙන කොටස විතරයි. ඒ කියන්නේ රාජ්‍ය සේවය කරන ලක්ෂ 15ක් විතර. අනික් අය
අනිකුත් ශේෂ්ත්‍රවල වැඩ කරන්නට ඒ ආයතන බැංකුවල යම් ප්‍රමාණයක් ඒක. එතකොට මූල්‍ය ආයතන මහජනතාව වෙත විශ්‍රාම වැටුප් යෝජනාකම ඉදිරිපත් කරනවා පිරිනමන්න ඕන. පුළුවන් තරම් ජනගහනය වැඩි වෙනකොට ජනගහනය වයසට යනකොට එවැනි අය මෙවැනි විශ්‍රාම වැටුප් යෝජනාකම් වල සම්බන්ධ වෙලා ඉඳීමෙන් ඒගොල්ලන්ගේ සමාජ සුරක්ෂිතභාවය සෝෂල් සිකියුරිටි එක අනාගතයේදී ඇති වෙනවා. ඒ කියන්නේ වයසට ගියාම ඒගොල්ලන්ට ළමයි මත අනුන් මත යැපීම අවම වෙනවා. නැත්නම් ඒගොල්ලෝ එක තැන්වල ගිහිල්ලා දාන්නේ නැහැ. වැඩිහිටි නිවාසවල දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහපාරේ තැන්වල ගෙනලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර දෙමව්පියෝ ගෙනිහින් දාලා යනවා ළමයි වෙන්න පුළුවන් ඉතින් වෙන කවුද? පාළු තැන්වල ගෙනත් දාලා යනවා. බලු කූඩුවල දානවා. වෙනත් තැන්වලට ගිහිල්ලා අතහැරලා යනවා. වැඩිහිටි නිවාස වලට ඇතුල් කරනවා. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට යම් ආකාරයක සමාජ සුරක්ෂිතභාවයක් ඇති වෙනවා. මෙවැනි විශ්‍රාම වැටුප් ඒගොල්ලන්ට පුළුවන් කාලේ ජොයින් වෙලා සම්බන්ධ වෙලා ඇති කරන්න පුළුවන්. ඒතර අඩුතරමේ ළමයි ඒ විශ්‍රාම වැටුප ටික අරගෙන අම්මා තාත්තා බලා ගන්න හරි ඒ අම්මා පවුඩර් දාලා නාවල කරලා හරි තියාගන්න බලනවා ඒ විශ්‍රාම වැටුප ගන්න හරි. එහෙම හරි සමාජ සුරක්ෂිතභාවයක් ඇති වෙනවා. ඔන්න ඔය කාරණා. එතකොට මූල්‍ය ආයතන මහජනතාව වෙත විශ්‍රාම වැටුප විචාරණ ඉදිරිපත් කිරීමේ වැදගත්කම. පළවෙනි වැදගත්කම ඔවුන් වැඩිහිටියන් වූ විට නැත්නම් විශ්‍රාම සුවයට ගිය විට ඔවුන්ට සමාජ සුරක්ෂිතභාවයක් ඇතිවීම. ඒක එක කාරණයක්. ඒ සමාජීය පැත්ත. ආර්ථික පැත්තෙන් කියන්න පුළුවන් ආර්ථික වශයෙන් එවැනි විශ්‍රාම වැටුප යෝජනාකම හරහා විශාල අරමුදල් ප්‍රමාණයක් ගොඩනගෙනවා. අරමුදල් එක්රැස් වෙනවා. ඉතිරි කරන්න පුරුදු වෙනවා. එවැනි මුදල් ප්‍රමාණවත් ප්‍රයෝජනවත් ආර්ථික කටයුතු වලට යොදන්න පුළුවන්. ප්‍රයෝජනවත් ආර්ථික කටයුතු වල ආයෝජන කටයුතු වල රජයට ණය දෙන්න. එතන වෙනත් ආයෝජන කටයුතු වල අවශ්‍ය ණය මුදල් ලබා දෙන යෙදීම තුළ ආර්ථික ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ආර්ථික වර්ධනයටත් ආර්ථික සංවර්ධනයටත් ඒක බලපානවා. ඒ ආකාරයට තමයි උත්තරේ ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ. ඒක ක්ලියර්ද? ඒක ක්ලියර් වෙන්න ඕන. රයිට්. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. වෙලාව ගන්න ඕනේ නැහැ. අපි තව පොඩි වෙලාවක් දෙන හතරවෙනි ප්‍රශ්නයක්. තව ප්‍රශ්න පහක් තියෙනවා අපිට කතා කරන්න. හතරවෙනි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. right හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන යන දෙවර්ගයේම විසින් බැංකු නොවන මූල්‍ය වෙළඳපොළ සේවා ගණනාවක් සපයන ලබයි. බැංකුත් සපයනවා සමාජයන් බැංකු නොවන මූල්‍ය ආයතන සපයනවා මූල්‍ය වෙළඳපොළ සේවා ගණනාවක් සපයන ලබයි. ඒ අනුව පහත් සඳහන් එක් සේවාවන්ගේ ස්වභාවය පල්ලෙහාන් කියනවා හතරක්. ඒවයි ස්වභාවය නේචර් එක සහ ඒවා මූල්‍ය වෙළඳපොළට වැදගත් වන්නේ කෙසේද කෙටියෙන් පැහැදිලි කරන්න. ප්‍රතිමිලදී ගැනීම ගන්න රීපෝ ට්‍රාන්සැක්ෂන්ස්. දැන් බලන්නකෝ මේවා අපි රීපෝ ඉගෙන ගත්තානේ. රීපෝ එක කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. නමුත් තමයි විභාගෙදී ප්‍රශ්න අහන්නේ මෙන්න මේ විදිහට. හරිද? රීපෝ ට්‍රාන්සැක්ෂන්, ක්‍රෙඩිට් රේටින්, අන්ඩර්රයිටින්, ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන්, ණය තොරතුරු. මේ ගැන ඔයගලන්ට පොඩ්ඩක් මේවා ස්වභාවය, නේචර් එක. මොකද්ද මේකෙන් කරන්නේ කියන එක පොඩ්ඩක් කියලා ඒවා මූල්‍ය වෙළඳපොළට වැදගත් වන්නේ කෙසේද කෙටියෙන් පැහැදිලි ලකුණු 5කට එකට ලකුණු 5 ගන්න ලකුණු 20ක් ලැබෙනවා. මේවා ඔක්කොම ඉගෙනගෙන තියෙන දේවල්. ණය තොරතුරු ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන්, ණය තොරතුරු කාර්යාංශය, ප්‍රාරක්ෂණය අන්ඩර්රයිටින්, ණය ප්‍රමාණය තාක්ෂණික ක්‍රෙඩිට් රේටින්, ඒ වගේ ප්‍රතිමිලදී ගැනීම රීපෝ ට්‍රාන්සැක්ෂන්. දැන් මේ වගේ එක කොහොමද අපි එකින් එක බලන් ගමු. ප්‍රතිමිලදී ගැනීමේ ගන්නු රීපෝ ට්‍රාන්සැක්ෂන්. ඒ රීපෝ ට්‍රාන්සැක්ෂන් එක කියන්නේ නැවත මිලදී ගැනීමේ නැවත මිලදී ගැනීමේ බලාපොරොත්තුෙන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආයෝජකයෙකුට Taman ළඟ තියෙන මුදල් ආයෝජනය කරන්න පුළුවන් තවත් කෙනෙක්ගේ සුරකුම්පත් වල ළඟ තියෙන. එතකොට එයාගේ සුරකුම්පත් මේ ලබා දීලා මුදල් ලබා ගන්නවා කෙටි කාලිනව ප්‍රතිමිලදී ගැනීම. සමහරට සතියකට වෙන්න පුළුවන්, සති දෙකකට වෙන්න පුළුවන් ෂෝට් ටර්ම්. එතකොට මේකේ ප්‍රතිමිලදී ගැනීමේ ගන්වල වෙන්නේ ඒකයි. ඉදිරි දිනක නැවත මිලදී ගැනීමේ බලාපොරොත්තු පිට යම් රේට් එකකට යම් ගන්දුනුවක් නිශ්චිත මිලකට මේ කියන්නේ මේ අරමුදල් යම් කිසි මිලකට නැවත ආපහු ලබා ගැනීම පොරොන්දු පිට ලබා දීම. එතකොට මේකෙන් වෙන්නේ ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මුදල් අවශ්‍යයට මුදල් මේ ලබා ගැනීමට මාකට් එකෙන් අවස්ථාවක් ලැබෙනවා. ප්‍රතිමිලදී ගැනීම ගන්න රීපෝ ට්‍රාන්සැක්ෂන්. එතකොට මේකේ ඊළඟට කියන්න මූල්‍ය වෙළඳපොළ වැදගත් වන්නේ. වැදගත් වෙන්නේ එකක් තමයි ආයෝජකයන්ට කෙටි කාලීන ආයෝජන අවස්ථා නැති වෙනවා. අනික් පැත්තෙන් මේ මුදල් තියෙන අයට අනික් පැත්තෙන් අරමුදල් අවශ්‍යයට අරමුදල් ලබා ගැනීමේ ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. ඔය ඒක කියන්න පුළුවන්. ඊළඟ ණය ප්‍රමාණය තාක්ෂේරු කරන ක්‍රෙඩිට් රේටින්
ක්‍රෙඩිට් රේටින් අපි දන්නවා ක්‍රෙඩිට් රේටින් මොකද්ද කරන්නේ යම් ආයතනයක එහෙම නැත්නම් යම් සුරකුමක යම් නිෂ්පාදනය යම් ණය දෙන ආයතනයක් වෙන්න පුළුවන් ණය වර්ගයක් වෙන උදාහරණයක් වශයෙන් රාජ්‍ය සුරකුම්පත් වෙන්න පුළුවන් මොනවාද භාණ්ඩගාර බිල්පත් වෙන්න පුළුවන් භාණ්ඩගාර බැඳුම් කරන්න පුළුවන් නැත්නම් වෙනත් ණය උපකරණයක් වෙන්න පුළුවන් ඒ වගේම රටක් වෙන්න පුළුවන් අපේ ලංකාවට ක්‍රෙඩිට් රේටින් එකක් තියෙනවා ඒ වගේ ඒකෙන් අදහස් කරන්නේ ණය ගෙවීමේ ණය ලබා ගන්නා පුද්ගල ණය ගෙවීමේ හැකියාව ශ්‍රේණිගත කරනවා A+ද A-ද B+ද B-ද C+ද C- ආදී වශයෙන් ග්‍රේඩ් කරනවා ඒකෙන් කියන්නේ ඉතාම හොඳයි ණය ගෙවීමේ හැකියාව නැත්නම් හොඳයි නැත්නම් සාමාන්‍යයි නැත්නම් දුර්වලයි කියලා ඔය වගේ වශයෙන් වර්ග කරනවා එතකොට එහෙම වර්ග කරාම ඒ ණය ලබා ගන්න ආයතනෙට තමන්ගේ රේටින් එක හොඳ නම් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් ණය ඒ වගේම ආයෝජනය කරන්න පුළුවන් පුද්ගලයාට ණය ලබා දෙන පුද්ගලයාට තමන්ට දැනුවත්ව මම ණය ආයෝජනය කරන්නේ මම ලබා දෙන ඉතා හොඳ ණය ශ්‍රේණිගත කිරීමක් තියෙන ආයතනයකට නිසා මට මේ ගැන තියෙන අවදානම අඩුයි ඒගොල්ලෝ ණය ආපසු ගෙවීමේ හැකියාව හොඳට තියෙන තමයි මේ රේටින් කරලා තියෙන කියලා එහෙම වර්ග කරන්න බලන්න ඔය ටික තමයි කියන්න ඕන මූල්‍ය වෙළඳපොළ වැදගත් වෙන්නේ මේ විදිහට ඒ ටික කියවනම් ලකුණු 5ක් හම්බ වෙනවා ප්‍රාරක්ෂණය අන්ඩර්රයිටින් අපි අන්ඩර්රයිටින් ඉස්සෙල් ප්‍රශ්න පත්‍රයේ කතා කරා අන්ඩර්රයිටින් ඒ කියන්නේ යම් කොටස් හෝ ණයකරණ නිකුත් කිරීමකදී ඒ සඳහා මහජනතාවගෙන් ප්‍රමාණවත් ඔෆර් එකක් ඒ කියන්නේ ප්‍රමාණවත් පරිදි මිල ගණන් ඉදිරිපත් වීම නුනොත් නැත්නම් ඉදිරිපත් නුනොත් සබ්ස්ක්‍රයිබ් නුනොත් ඒ ඉතුරු ප්‍රමාණය මිලදී ගන්නවා ප්‍රාරක්ෂකයා විසින් ඊට පස්සේ එයා ඊට පස්සේ ඒක ඒ කොටස් මිල පුළුවන් ණයකර වෙන්න පුළුවන් මිල හොඳ මට්ටමට ආවට පස්සේ ඒක විකුණලා එයා පැත්තකට වෙනවා ඊට පස්සේ මේ ඒකෙන් වෙන්නේ වාසිය තමයි අරමුදල් රැස් කර ගන්නා කෙනාට ප්‍රමාණවත් අරමුදල් පාන රැස් වෙන යාගේ ව්‍යාපාර කටයුතු කරන්න. ඒ වගේම ආයෝජනය කරන අයට මේ ආයතනයටත් පුළුවන් ඊට පස්සේ හොඳට පර්ෆෝම් වෙනවා නම් එයා අලෙවි කරලා වෙළඳපොලෙන් ඒ ආයතනෙන් අයින් වෙන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තටම වාසි සැලසෙනවා. ණය තොරතුරු ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ එකක් තියෙනවා. සෑම ණය මුදලක් ගත්ත කෙනෙක්ගේම ණය හිස්ටරි එක, ක්‍රෙඩිට් හිස්ටරි එක. අපි කියන්නේ එයා ගැන තොරතුරු. එයාගේ පොඩි පොත ඔක්කොම ඒකේ තියෙනවා. යම් පුද්ගලයෙක්ගේ. එතකොට ණය තොරතුරු මත පදනම්ම තමයි තවත් මූල්‍ය ආයතනයක් වෙනත් ණයක් හෝ තවත් මූල්‍ය ආයතනයක් තව කෙනෙකුට හෝ ණයක් ලබා දීමේදී ඒගොල්ලෝ ණය දීම නොදීම සලකා බලන්නේ. ණය තොරතුරු ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන්. එතකොට ඒ අනුව ඕනම මූල්‍ය ආයතනයකට තමන්ගේ ගනුදෙනුකරුගේ ණය තොරතුරු වල ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් කොච්චර ණය මුදලක් අරන් තියනවද ආයතන කීකින් අරන් තියනවද ඒවා ගෙවමින් පවතිනවද ඒවා හොඳට ගෙවලා නැද්ද තියනවද ආදී වශයෙන් ඒ තොරතුරු ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ණය ලබා දෙන ආයතනයටත් ඒ වගේම ණය ලබා ගන්න පුද්ගලයා ඉතා කඩිනම්ම කාර්යක්ෂම මේ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ටික කිව්වම ලකුණු 5 ලැබෙනවා. මම හිතන්නේ ක්ලියර් ඇති. ක්ලියර්ද? ওই විදිහට තමයි ඒවට උත්තර ලියන්න ඕනේ ලකුණු 5කට. රයිට්? හරිද? හරිද? ක්ලියර් නේද? ක්ලියර් නේද? මම බේගින් කරගෙන යනවා. මොකද තව අපිට විනාඩි 15ක් විතර තියෙන. ඒකට ඉවර කරන්න ඕනේ ඉක්මනට මේ පේපර් එක. ඒතර අපි ලබන සතිය අර අනිත් පාඩම් ටික ඉවර කරලා ලබන සතියේ ලෙසන් මේ පාඩම ඉවර කරනවා. මේ කියන්නේ මේ අපි සාකච්ඡාවන් ඉවර කරනවා විභාගයට ඉස්සෙල්ලා අපි ලබන සතිය විතරයි කතා කරන්නේ. ලබන සතිය අපි මම ඔයාලා නෝට්ස් ටිකක් එවනවා ඒකයි සහ මූල්‍ය අර්බුදයේ ලංකාවට බලපෑම ආකාරය නැවත කතා කරලා ඔයගලන්ට ඒ ටික අවසන් කරනවා. අවසන් කරලා අපේ මේක සාකච්ඡාව අවසන් කරනවා. ඒ නිසා අද ඉතුරු ටිකේ අපි මේ ඉතුරු පුළුවන් තරම් මේ ප්‍රශ්න ටික කතා කරන්න බලමු. right. හරි අපි මේ ප්‍රශ්නේ ගා 4 වෙනි පස්වෙනි ප්‍රශ්නට යමු. පස්වෙනි ප්‍රශ්නේ. බැංකුවල මූල්‍ය ව්‍යාපාර ආයතන අංශය තම ව්‍යාපාර කටයුතු වල විවිධාංගීකරණ හේතුවෙන් diversification. ඒවා බහු නියාමකයන්ට සහ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට multiple regulators and statutes යටත්ව ඇත. පහත සඳහන් මූල්‍ය ආයතන වල මූලික ප්‍රධාන නියාමකයන් නම් කර. ඒවායේ නියාමන ස්වභාවය ගැන කෙටියෙන් පැහැදිලි කරන්න. දැක්කනේ දැන් නියාමක අපි කියව බහුවිධ නියාමනයක් ලංකාවේ තියෙන්නේ multiple regulation එක. ඒතර අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ මොකද්ද? පහත සඳහන් මූල්‍ය ආයතනවල මූල්‍ය ආයතන කීපයක් ගැන මෙතන තියෙන 4ක්. මූලික නැත්නම් ප්‍රධාන නියාමකයන් නම් කරනවා. ඒ 1 2 3 4 වශයෙන් අංක දැම්ම කවුද නියාමකයා කියලා කිව්වා. නම් කර ඒවායේ නියාමන ස්වභාවය ගැන කෙටියෙන් පැහැදිලි කරන්න. nature of regulation. Who is the regulator and nature of the regulation. ඒ ටික තමයි කියන්නේ. හුවමාරු exchanges. හරිද? හුවමාරු කියවම මේ කියන්නේ කොටස් හුවමාරු, සුරකුම් හුවමාරු, ණයකර හුවමාරු ආදී වශයෙන් exchanges. ඒකට
කෙලිම රෝම ඉලක්කම් එක දාපු ගමන් හුමාරු වල නියාමකයා වෙන්නේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව කියලා ලියන්න පුළුවන්. එච්චරයි ඒක උත්තරය. නියාමකයා නම් කරන ඊළඟ ඒවායේ නියාමන ස්වභාවය. නියාමන ස්වභාවයට ලියන්න තියෙන්නේ මේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව මගින් නියාමනය කරන ලබන මේ හුමාරු, කොටස් හුමාරු, සුරකුම් හුමාරු ආදී ආයතනවල ලියාපදිංචි කිරීම, වාර්ෂික බලපත්‍ර ලබා දීම, වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සහ ඔවුන් කිසියම් ක්‍රමවේදයකට අනුව ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ විධාන, නියෝග, රෙගුලාසි පනවමින් කලින් කලට ඒවා සංශෝධනය කරමින් කාලීන හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එම ආයතන පිළිබඳ නියාමන කටයුතු සිදු කිරීම කියලා ලියන්න පුළුවන් කෙටියෙන්. එහෙම කිව්වනම් උත්තරේ සම්පූර්ණයි. සමුපකාර සමිති. කවුද නියාමකයා? සමුපකාර සමිතිය බලන්නේ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා සහ මතක ඇතුව ලියන්න ඕන පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු. මොකද පළාත් සභාවත් එක්ක පළාත්බද සමුපකාර ග්‍රාමීය බැංකු සමුපකාර සමිතිය බලන්නේ පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු. ඒ නිසා මේ උත්තරේදී බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ගෙන් අනිවාර්යයෙන්ම සමුපකාර සමිතිල නියාමකයා වන්නේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා දෙපාර්තමේන්තුව සහ පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු කියලා කියන්න ඕන. ඔන්න නියාමකයා කිව්වා. ඊළඟට මොනවාද නියාමන ස්වභාවයන්? ඒකෙත් අර්ථ ටික තමයි කියන්න තියෙන්නේ. මේ සමුපකාර සමිති පිළිබඳ ලියාපදිංචි කිරීම, ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීම, සමුපකාර සංවර්ධන පන්සල අනුව ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම සහ ඔවුන්ට කලින් කාලට අවශ්‍ය කරන විධාන, නියාමන, රෙගුලාසි, කොන්දේසි පැනවීම, සමුපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධ කටයුතු පරිපාලන කටයුතු සිදු කිරීම, ඔවුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ අදාළ කටයුතු ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. ඔය ආදී දේවල් තමයි කරන්නේ නියාමක. ඒ ටික කියනවා ලකුණු 5යි. ඊළඟ රජයේ සුරකුම්පත්තා ප්‍රාථමික අලෙවිකරුවන්. අපි ප්‍රයිමරි ඩීලර්ස්. අපි මේව ඕන තරම් දැන් පාඩම් වල කතා කරලා දෙනවා. ප්‍රයිමරි ඩීලර්ස් ඉන් ගවර්න්මන්ට් සිකියුරිටිස්. ඒතකොට කවුද ප්‍රයිමරි ඩීලර්ගේ රෙගියුලේටර්? ශ්‍රී ලංකා මහ බැංකුව. අනිවාර්යෙන් සුරකුම්පත් ප්‍රාථමික ඩීලර් ප්‍රයිමරි ඩීලර්ස් බලන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය න්‍යාය දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා මහ බැංකුව කිව්වත් ඇති. එතකොට මොනවද කරන්නේ? ප්‍රාථමික අලෙවිකරුවන් පත් කිරීම. ඒ කියන්නේ ඔවුන්ගේ බලපත්‍ර ලබා දීම, ඔවුන්ගේ බලපත්‍ර අලුත් කිරීම, ඔවුන් නියාමනය කිරීම, ඔවුන්ට අවශ්‍ය කොන්දේසි පැනවීම, ඔවුන්ට අවශ්‍ය රෙගුලාසි පැනවීම, ඔවුන්ට අවශ්‍ය පුහුණු කිරීම ලබා දීම, ඔවුන්ට ප්‍රාථමික මේ හුමාරු ප්‍රාථමික කොටස් මේ සුරකුම් ප්‍රාථමික අලිවේදී ලන්සු තැබීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, ඔවුන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය, ඔවුන්ට අවශ්‍ය කරන අනිකුත් ඔවුන්ගේ ගැටලු සාකච්ඡා ආදී වශයෙන් බැලට ලියන්න පුළුවන්. ලකුණු 5යි. රක්ෂණ තරවකරුවන්, ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ස්. කවුද නියාමකයා? ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. මතක තියාගන්න ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය කියලා ලියන්න එපා. ඒ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් උත්තර ලියන්න ඕන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව රෙගියුලේටර්. ඒ මොකද්ද කරන්නේ? රක්ෂණ තරවකරුවන්, රක්ෂණ ආයතන එයාත් කරන ලියාපදිංචි කරනවා, බලපත්‍ර ලබා දෙනවා, බලපත්‍ර අලුත් කරනවා, යම් රෙගුලාසි කොන්දේසි පනවනවා. එතකොට අර අපි කතා කරේ ඒගොල්ලන්ට දාන rules and regulations සොලොන්සි මාජින් එක දාන්න පුළුවන්. රයිට්? ඒ වගේ ඒ ටික සම්පූර්ණම ඒවා අවශ්‍ය කරන කලින් ගලට අවශ්‍ය විධාන නියෝග පනවමින් රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් සමග වැඩ කටයුතු කිරීම කියලා ඉවර කරන්න පුළුවන්. ක්ලියර්ද? ක්ලියර්ද? එහෙමයි කියන්න ඕන. ඒ වගේ උත්තරයක් තමයි ඔයගොල්ලන්ගේ ගොඩ නැගෙන්න ඕන. මම වේගින් කරන්නේ මොකද ඉක්මනට ඉවර කරන්න. ක්ලියර් නේද? ඒ ප්‍රශ්නේ උත්තරේ ක්ලියර් නේ? ඉක්මනට රෙස්පොන්ස් ගන්න. ඉක්මනට රෙස්පොන්ස් විනාඩි 10යි තියෙන්නේ. ඉක්මනට රෙස්පොන්ස් ගන්න. රයිට් ඕකේ රයිට් ඕකේ ෆයින් රයිට් thank you. රයිට්. හරි ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. 6. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුල මූල්‍ය සමාගම්ද ප්‍රධාන තැනක් ගන්නවා. ආයතන මූල්‍ය සමාගම මේ වගේ හැමදාම ප්‍රකාශයක් වෙනවා. හැම ප්‍රශ්නෙම වෙනවා. මූල්‍ය පද්ධතිය තුල මූල්‍ය සමාගම්ද ප්‍රධාන තැනක් ගන්න අතර එහෙයින් මෙම මූල්‍ය සමාගම්ද දැඩි නියාමනයට සහ අධීක්ෂණයට නතු වේ. අපි දන්නවා අනිවාර්යෙන් මේගොල්ලෝ heavily regulate and supervision කරනවා. ඒ අනුව පාසනා නියාමන හා අධීක්ෂණ අවශ්‍යතාවන්ගේ ස්වභාවය. ඔන්න දැන් අර අපි කිව්ව අපි කතා කරපු විධාන නියාමන කොන්දේසි අවශ්‍යතාවයන්ගේ ස්වභාවය. ඒ කියන්නේ ඒක කොහොමද ඒකෙ වෙන්නේ? මොකද්ද වෙන්නේ? සහ මූල්‍ය සමාගම් වල සුරක්ෂිතභාවයට හා ශක්තිමත්භාවය පවත්වාගෙන යාමට ඒවා ඇති වැදගත්කම පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්නේදී උත්තරේ පැති දෙකකින් ලියන්න ඕන. එකක් තමයි මේකේ ස්වභාවය කියන්න ඕන. හැම රෙගියුලේෂන් 4ක් තියෙනවා. 4ෙම
ස්වභාවය කියන්න ඕනේ. ඒ වගේම ඒවා කොහොමද මූල්‍ය සමාගම් වල සුරක්ෂිත හා ශක්තිමත් භාවය පවත්වාගෙන ඉවහල් වෙන්නේ කියලා කියන්න ඕනේ. අවම ද්‍රවශීලවත්කම් අවශ්‍යතාවය. මිනිමම් ලික්විඩ් ඇසෙට්ස් ඩිරෙක්ෂන්. මම ඔයගලන්ට උගන්වනවා. මේකේ නෝට් එකක් ළඟ තියෙනවා. නෝට් එක හම්බෙලා තියෙනවනේ. මේ නෝට්ස් ඔක්කොම ළඟ තියෙනවනේ ඔයගොල්ලෝ ගාව. කියන්න ටක් ගාලා. මිනිමම් ලික්විඩ් ඇසෙට්ස් ඩිරෙක්ෂන්. අවම ද්‍රවශීලවත්කම්. ඒකේ කොහොමද ද්‍රවශීලවත්කම් පාත්තගෙන යන්නේ? සාමාන්‍ය තැන්පතු වලට, කාලින තැන්පතු වලට, ඒ වගේම පැවරෙන වගේ තැන්පතු සහතික වලට 100 ගණන් වලින් මම කියලා තියෙනවා. මතකයි නේද? මතකයිනේ? තැන්පතු මේ ලික්විඩ් ඇසෙට්ස් කොහොමද තියාගන්න ඕන? ඒවට ඒ වගකීම් සියලුම වගකීම් වලට මූල්‍ය මේ විශේෂයෙන් මූල්‍ය සමාගම සහ සියලු වගකීම් වලට ද්‍රවශීලවත්කම් මෙන්න මේ ප්‍රමාණයන්ගෙන් තියාගන්න ඕන කියලා මම උගන්වුවා. මතක් කරගන්න. හරිද? අන්න ඒ ටික ඔතන කියන්න ඕන. සාමාන්‍ය තැන්පතු වලට 100ට ගාන කියලා තියෙනවා. හරිද? කාලීන තැන්පතු වලට 100ට මෙච්චරයි. පැවරෙන එක තැන්පතු වල මෙච්චර. ඒ ආදී ණය වලට ඒ ආදී ඒක කියන්න කියලා ඊළඟට කියන්න ඕන මේක මූල්‍ය සමාගම් වල සුරක්ෂිතභාවයට හා ශක්තිමත්භාවයට කොහොමද ඉවහල් වෙන්නේ කියලා. ඒ අනිවාර්යෙන් ද්‍රවශීලවත්කම් පවත්වාගෙන තමයි මහ ජනතාවගේ ට අවශ්‍ය කරන මුදල් ආපසු ඉල්ලා සිටීමක් වුණොත් ඒක දෙන්න පුළුවන් වෙන්නේ. එදිනෙදා මුදල් අවශ්‍යතාවයන් ඒගොල්ලෝ සම්පූර්ණ කරගන්නේ. ඒගොල්ලන්ගේ ගන්දන වල ඒ හරහා මහ ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ පබ්ලික් කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒ කොන්ෆිඩන්ස් එක නිසා තමයි දිගින් දිගට ජනතාව මූල්‍ය සමාගම් එක මෙවැනි ආයතන එක වැඩ කරන්නේ. එතකොට ඒක මූල්‍ය සමාගම් වල ආරක්ෂාවට සුරක්ෂිතභාවයට හේතු වෙනවා. පැහැදිලිනේ? අන්නේ පොයින්ට් එකට හරවලා ගන්න ඕන උත්තරේ. හරිද? රයිට්. ඒක ලියවන ලකුණු 5 ලැබෙනවා. ඊළඟට අවදානම් මත බරතබලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුභව. ඔබ මේ ප්‍රශ්නේ හැමදාම එනවා. මම ඔයගලන්ට කියලා ඇති. මේ ඩිරෙක්ෂන්ස් වලින් හැමදාම එනවා. අවදානම් මත බරතබලද ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය. risk weighted capital adequacy ratio. ඒක මම කිව්වා. එතකොට tier 1 එක tier 2 එක කොයිතරම් ප්‍රමාණයකින් තියාගන්න ඕනද ඔයගොල්ලෝ දන්නවා ඒක. එතකොට ඒක මම ආයෙ දැන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒක කොහොමද මූල්‍ය සමාගම් වල සුරක්ෂිතභාවයට පැවැත්මට හේතු වෙන්නේ. ඒ වගේ ඒකෙත් කියන්න ඕන මුදල් සමාගම් වල මෙහෙම ප්‍රමාණවත් පරිදි ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය තියාගත්තොත් තමයි පවත්වා ගන්න තරමට ඒගොල්ලන්ගේ ආයතන සුරක්ෂිතයි. ඒගොල්ලන්ට අවශ්‍ය කරන කුෂන් එක තියෙනවා. කැපිටල් කුෂන් එක තියෙනවා. එතකොට ඒ අනුව ඒගොල්ලන් බිස්නස් ඒ කියන්නේ ව්‍යාපාර වර්ධනය කරන්න පුළුවන්, ඇසෙට් බේස් එක ලොකු කරන්න පුළුවන්. හැබැයි ඇසෙට් බේස් එක ලොකු කරන්න රිස්ක් එකකුත් එනවා. ඒ රිස්ක් එකට සමානුපාතික ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ. ප්‍රාග්ධනෙත් වැඩි කරන්න ඕනේ. එතකොට ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ගනුදෙනු ඇති කර ගන්න පුළුවන්. ඒ හරහා මේ ආයතන සුරක්ෂිත හා ශක්තිමත් වෙනවා. අනිත් පැත්තෙන් අවශ්‍ය කරන අවශ්‍යතාවයන්ට ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම අවස්ථාවට මුහුණ දෙන්න ප්‍රමාණවත් කැපිටල් ඇඩිකසි රේෂියෝ එකකින් පුළුවන් වෙනවා. ඒ අනුව මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. එතකොට ඒ අනුව ලකුණු 5ක් ගන්න පුළුවන්. අක්‍රීය නැසනාව වෙන් කිරීම. bad and doubt provisioning for bad and doubtful debt අපි කතා කරා. අපි කිව්ව කොහොමද වෙන් කරන්න ඕන? මාස 6ත් මාස 12ත් අතර මාස 6ට වැඩි නම් අපි අඳුර ගන්නවා අක්‍රීය ණය හැටියට. ඒක ස්වභාවයට කියන්න ඕනේ මේකයි අක්‍රීය ණය වෙන්නේ මෙන්න මෙහෙම. අත්තිකාරමක් හෝ යම් ණය මුදලක් මාස 6කට වඩා මුල් මුදල් සහ පොලිය අය නොවේ තියෙනම් මාස 6කට වැඩියෙන් ඒක NPL කියලා අපි වර්ග කරනවා. එවැනි අවස්ථාවක ඒ සඳහා වෙන් කිරීම කරන්න ඕන. ඒ වෙන් කිරීම කියන්නේ මාස 6යි 12 තරම් 150යි මාස 12ට නම් 100%යි. එතකොට ඒ හරහා වෙන්නේ ඒගොල්ලන්ට අක්‍රීය ණය ප්‍රමාණය පහලින් තියාගන්න උදව් වෙනවා. ඒ වගේම අක්‍රීය ණය ප්‍රමාණය වැඩි වුණොත් ඒගොල්ලෝ කැපිටල් එකකින් තමයි යන්නේ. එහෙම වුණොත් ආයතනයේ පැවැත්මට අහිතකර බලපෑමක් එනවා. ඒක අවම වෙලා ආයතනය සුරක්ෂිතව පාත්වන්න මේක විවහල්නවා කියලා ලියන්න ඕනේ. හරිනේ? ලියන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟ ශ්‍රී ලංකා ආගමගේ කාලාවර්තිත පරීක්ෂණය මම මේවා කිව්වා. periodical examination කියන්නේ on site examination මයි. spot examination මයි. මේ ඔක්කොගෙන් කියන්නේ එකයි කියලා මම කලින් කියලා දිනවා. කාලාවර්තිත පරීක්ෂණය on site ඒ කියන්නේ spot examination on site examination ඒ ඔක්කොගෙන් කියන්නේ එකයි. එතන මහ බැංකුවේ කාලාවර්තිත පරීක්ෂණ මගින් වෙන්නේ මහ බැංකු නිලධාරීන් කණ්ඩායමක් කලින් කලට සාමාන්‍ය වර්ෂයකට වරක් මූල්‍ය සමාගමට ගිහිල්ලා පොත්පත් පරීක්ෂා කරලා ඒගොල්ලන්ගේ අඩුපාඩු හොයලා බලලා ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා හදාගන්න. ඒගොල්ලන්ගේ වැරදි අඩුපාඩුකම් තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැත්නම් ඊට වෙන ක්‍රියාමාර්ග ගන්න එක වෙනම දෙයක්. ඒ හරහා මේගොල්ලන්ගේ අඩුපාඩුන් හැදිලා මහජන විශ්වාසය ඇතිව ගන්නු කිරීමේ ශක්තිමත් පදනමක් මේ ආතවලට ඇති වෙනවා. ඒ හරහා යනවා මේවට ශක්තිමත් අත්විවරණ ලැබෙනවා. ඔය ටික තමයි කියන්න ඕනේ. මම හිතන්නේ ක්ලියර් ඇති. ඔහොම තමයි ලියවෙන්න ඕන උත්තරේ ඒවට. ඔය හැමදාම මේ ප්‍රශ්න වලින් එනවා. 7 වෙනි ප්‍රශ්නේ. ඔන්න මූල්‍ය අර්බුදේ. මෑත කාලින මූල්‍ය අර්බුදයේ හේතුවෙන් මූල්‍ය සමාගම් සහ කල්බදු මූල්‍ය සමාගම් මූල්‍ය අර්බුදයන්ට මුහුණ දුන්නා කියලා කියන එසේ අර්බුද වලට මුහුණ දුන් මූල්‍ය ආයතන දැනට ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් භාගයේ පසුවේ. එතකොට මේකේ අපෙන් අහන්නේ
මේ මූල්‍ය අර්බුදය ගැන ලංකාවට බලපාපු ආකාරය මේ ප්‍රශ්නේ කතා කරන්න ඕන ළමයින්ට ඔය ළමයි තේරුම් ගන්න ලබන සතියේ කතා කරන්න නියමිත ලංකාවට බලපාපු ආකාරය කොහොමද කියලා. එතකොට මේ ප්‍රශ්නේ හරහා මට ඒ පාඩමයි මේ ප්‍රශ්නෙට උත්තරේ දෙකම කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට. රයිට්? ඒ නිසා මම මේක දැන් කතා කරන්න විනාඩි 5න් උඩින් පල්ලෙන් මේක කතා කරන්න බෑ ඕගොල්ලෝ එක්ක. ලබන සතියේ අපි පාඩම ඉවර කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ කතා කරනවා. මට දැන් කොහොමත් ඕගොල්ලන්ට කතා කරන්න නියමිතයි. මුදල් මූල්‍ය අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය ලංකාවට බලපෑවේ කොහොමද? ඒක මේ ප්‍රශ්නේ හරහා ඔයගොල්ලන් අහන. ඒතර මේ පාඩමයි මේ ප්‍රශ්නේ දෙකම මට එකට කතා කරන්න පුළුවන්. ඒ නිසා මම ඒක ලබන සතියේ තියෙනවා කතා කරන්න. අපි ලබන සතියේ පාඩම ඉවර කරන්න ඉස්සෙල්ලා මේක කතා කරමු. 8 වෙනි ප්‍රශ්නේ. ඒක සුපුරුදු පරිදි හැමදාම ඔයගොල්ලෝ පේපර් එකේ 7 වෙනි හෝ 8 වෙනි නැත්නම් 6 වෙනි ප්‍රශ්නේ එන්නේ මේ payment and settlement පැත්තෙන්ම තමයි. දැන් මේකත් සුපුරුදු පරිදි ගෙවීම අපේම පැත්තෙන් මම පාඩම් දෙකක් කළා. PowerPoint එකක් කරා. වෙනම විශේෂ පාඩමක් කරා. පැහැදිලි කරලා ඇති වෙන්න තොරතුරු දුන්නා. මේක ලියන්න පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට හැමදාම මේකෙනුත් ප්‍රශ්නයක් එනවා. Survey of Financial වලත් මේ ප්‍රශ්නයක් එනවා. හරිද? දැන් බලමු. නවීන මූල්‍ය පද්ධතිය තුල තොරතුරු තාක්ෂණය උපයෝග කරගැනීමෙන් ගෙවීම් පහසුකම් සපයන මූල්‍ය ආසන ඉතා වැදගත් වේ. අපි දන්නවා මේවා කතන්දර අපි කතා කරලා තියෙනවා. ඒ අනුව පාසලන් සේවා සපයන්ගේ සේවා ස්වභාවය සහ මහජනතාවට සහ ආර්ථිකයට ඒවා ඇති වැදගත්කම පැහැදිලි කරන්න. මේකෙත් එහෙමයි. පාසලන් සර්විස් වල ඒවයි නේචර් එක, සේවා ස්වභාවය. ඊළඟ මහජනතාවට හා ආර්ථිකයට ඒවයි වැදගත්කම පැහැදිලි කරන්න. ගෙවීම් කාඩ්, පේමන්ට් කාඩ්, ඒ කියන්නේ ඩෙබිට් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් වෙන්න පුළුවන්, ප්‍රීපේඩ් වෙන්න. ගෙවීම් කාඩ්. මේකේ ස්වභාවය මොකද්ද? ගෙවීම් කාඩ් පතකින් කරන්නේ මුදල් වෙනුවට යම් කාඩ් පතක් පාවිච්චි කරලා ගනුදෙනු කිරීමේදී ගෙවීම් සඳහා පාවිච්චි කරනවා. ඒක ඩෙබිට් කාඩ් එකක් නම් ගිණුමේ තියෙන මුදල් වලින් අඩු වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එක නම් තවන්න නිශ්චිත ණය ප්‍රමාණයක් අනුමත කරලා ඒ අර මුදල් ප්‍රමාණය මත ඒ සීමාව දක්වා ගනුදෙනු කරනවා. ඒක තමයි වෙන්නේ ගෙවීම් කාඩ් පත වලින්, පේමන්ට් කාඩ්ස් වලින්. එතකොට මහජනතාවට සහ ආර්ථිකයට වැදගත්කම මොකද්ද? ජනතාවට කන්වීනියන්ට් පේමන්ට් මොඩල් එකකට යන්න පුළුවන්. මුදල් ගෙනියන්න ඕනේ නැහැ. හැම වෙලේම අතේ මුදල් තියාගන්න. ඒකට කන්වීනියන්ට් මිනිසුන් ලැබෙන පහසුව. ආර්ථිකයට කෑෂ්ලස් සොසයිටි එකට මුදල් රහිත සමාජයකට යන්න මේක උපකාරී වෙනවා. පුළුවන් තරම් ආරක්ෂිතව වේගවත්ව ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා මේ ගෙවීම් කාඩ්පත් නිසා. ඒතර ඒක ඒ පැත්ත කතා කරනවා. අරමුදල් පැවරු ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් පොදුවේ අරමුදල් පැවරු. අර මහජනතාවට කොහොමද ඉවහල් වෙන්නේ? අරමුදල් පවරන්න විශාල මුදල් මිලියන ගණන් මුදල් අරගෙන බෑග් වල දාගෙන ට්‍රංක පෙට්ටල දාගෙන අරන් යන්න ඕනේ නැහැ. අරමුදල් පැවරීම කරන දැන් RTGS තියෙනවා, රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට්. කුඩා මුදල් නම් ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් තියෙනවා. ඒ වගේ අරමුදල් පවරන ක්‍රම තියෙනවා. ඒවා ගැන මතක් කරගන්න ඕගොල්ලෝ. ඒ අනුව අරමුදල් පවරන්න පුළුවන්. ඒකෙදි සුරක්ෂිතව පහසුවෙන් ජනතාවට ඉතාම පහසුවෙන් මේවා පවරන්න පුළුවන් තාක්ෂණය පාවිච්චි කරලා. ආර්ථිකයට කොහොමද වෙන්නේ? ඉක්මනින් වේගවත් මේ අරමුදල් පැවරීම සිදු වෙනවා. ස්පීඩි ට්‍රාන්සැක්ෂන් ජාතිකව හා ජාත්‍යන්තර වශයෙන් ඒ හරහා ආර්ථික කටයුතු වල බලපානවා. වේගවත් ආර්ථික කටයුතු සිදු වෙන්න, ආර්ථික සංවර්ධනයට ඒ වගේම ඒ පහසුකම් ඇතිවීම තුළ ආර්ථිකයන් ඉස්සරහට ගමන් කරනවා. ඒව තමයි ආර්ථිකයේ වැදගත්කම. ජංගම මුදල්, මොබයිල් කෑෂ්. මොබයිල් කෑෂ් කියන්නේ මම ඒක පෙන්නුවා අර පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් පාඩමේ ඒගොල්ලෝ මේකේ මතක ඇති කෑෂ් ලෝඩ් කරගෙන මේ ඒකෙන් පේමන්ට් කරන්න පුළුවන්. ඊසි පේමන්ට් සිස්ටම් එකක්. ඕන් තරමට ගිහිල්ලා ඒ ලෝඩ් කරගත්ත මුදල් ප්‍රමාණයට ගෙවන්න පුළුවන්. එතකොට ඒක කස්ටෝඩියන් account එකක් කරා ඒක account එකට මේ කරලා මුදල් රැස් කරගෙන මේ මුදල් ගෙවලා account එකේ මේ කාඩ් එකේ තියාගෙන මේ ෆෝන් එකේ තියාගෙන ගෙවන්න පුළුවන්. එතකොට මේ හරහත් වෙන්නේ ආර්ථිකයට යම් ආකාරයක සේවාවක්. ඉක්මනින් ගෙවීම් කරන්න පුළුවන් කන්වීනියන්ට් ඒ වගේ පහසුකම් ඒවා තමයි කියන්නේ. ගෙවීම පද්ධතිය. ජෙනරලි පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් සිස්ටම් එක අපි කිව්වනේ ලංකාවේ ගෙවීම පද්ධතිය ගැන අපි ඕන තරම් කතා කරලා ඉතිහාසය කතා කරා මේක අලුත් ඒවා කතා කරා ඒක එක අංග කතා කරා ගෙවීම පද්ධතියෙන් කරන්නේ වේගවත් ගෙවීම කටයුතු සිදුවීම. ඒවා සුළු සිල්වර් පරිමාණ ගෙවීම වෙන්න පුළුවන්, මහා පරිමාණ වෙන්න පුළුවන්, ජාතික වෙන්න පුළුවන්, ජාත්‍යන්තර වෙන්න පුළුවන්. ඒ හරහා කාර්යක්ෂමව ආරක්ෂිතව සුරක්ෂිතව හා ජනතාවට විශ්වාසවන්තව ගෙවීම සිදු වෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මේකේ වාසිය තමයි ජනතාවට පහසුවෙන් ඉක්මනින් කාර්යක්ෂමව ගෙවන්න පුළුවන්. ඒ වගේම ආර්ථික කටයුතු වේගවත් කරන මේක ඉවහල් වෙනවා. ඔය ආකාරයෙන් කියන්න පුළුවන්. මම හිතන්නේ මම වේගෙන් කරා පැහැදිලි ඇති. අපි ඉතුරු ටිකක් තිබුණා ඊළඟ දවසේ කතා කරමු. 7 වෙනි ප්‍රශ්නේ මම ඉතුරු කරා. මොකද ලංකාවට මූල්‍ය අර්බුදය බලපාකාරයේ මේ පාඩම ඒ ප්‍රශ්නෙත් එක්කම මට ලබන සතිය සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ කාලය ඉවරයි. අද කතා කරපුවා මම හිතන්නේ ඔයගලන්ට දැන් ඔයගලන්ට අදහසක් එනවා ඇති ළමයි. කොහොමද ප්‍රශ්න එන්නේ කියලා. අපි ඉගෙන ගත්ත දේවල් වලින් එන්නේ නමුත් අපි හිතන්නේ නැති මානයන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ කරපු පාඩම් සම්පූර්ණයෙන්ම අපි පාඩම් ඉවර කරලා තියෙන ලබන සතියේ පොඩි කොටසක් විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒක කතා කරලා අපි මේ අර 7 වෙනි ප්‍රශ්නෙත් තව පුළුවන්කමක් ලැබුණොත්
2018 සහ 19 ප්‍රශ්න කීපයක් ඔක්කොම නෙවෙයි ප්‍රශ්න දෙකෙන් ඒ පේපර්ස් පුළුවන් නම් මොඩල් ආන්සර්ස් තියාගන්න ලේසි කරලා ඒකෙන් තෝරාගත්ත ප්‍රශ්න එකක් හෝ දෙකක් ඒ පැය දෙක ඇතුළත පුළුවන් වුණොත් අපි කතා කරමු අර පාඩම් ටික ඉවර කරලා ඒ නිසා අපි අදට පාඩම ඉවර කරනවා මම නැවත මතක් කරනවා හෙට රිවිෂන් ක්ලාස් එකට කැමති අයට එන්න පුළුවන් උදේ ඉඳලා අපි හවසන ගම මේ ස්ථානේ කරනවා ඒ වගේ මොඩල් ආන්සර්ස් අනිත් ඒවාත් ලේසි කරලා තියාගන්න රයිට් එහෙනම් අපි පාඩම අදට ඉවර කරනවා බොහොම ස්තුතියි රයිට් thank you right thank you Shamir right okay आप यहाँ पाठ भी करना राइट राइट दसनी थैंक यू ओके इशनी राइट प्रबोधिनी राइट ओके